හරි එහෙනම් දරුවනේ අදත් අපි වෙනදා වගේම පේපර් ක්ලාස් එක අපි නිතරම පීරෑනේ පිළිදර කරන්න හිටියේ. නමුත් මේ දවස්වල පොඩ්ඩක් සම්බන්ධ වැඩි දැන් තමයි ටිකක් මේ මිඩල් වල තියෙන්නේ මේ අපේ ගෙදර ඉස්සරහ හාර්මන් ටවුන් එකේ. හරි එතකොට අපි පටන් ගමු අද ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය. මම ප්‍රශ්න පත්‍රය මොකක්ද කියලා දැම්මා. ප්‍රශ්න පත්‍ර අංක 4 කියලා තියෙන එක තමයි අද කරන්නේ. හරි ඒකේ තියෙන ව්‍යුහගත වලට මම හිතනවා ඔයාලා පුතේ උත්තර ලියලා තියෙනවා ඇති කියලා. අපි සාකච්ඡා කරගෙන යම් මෙන්න මේ ආදර්ශ ප්‍රශ්න පත්‍රාංක 4 ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ. හරි. එතකොට බලමු මේකේ පළවෙනි ප්‍රශ්නේ තමයි යන් අපිට. මෙතන මේ භෞතික විද්‍යාව ආශ්‍රිත සාමාන්‍ය කරුණු ටික කාරණා ටිකක් තමයි මේකේ අහලා තියෙන්නේ. එහෙනම නේද මම කියන එක. මම කියන එක එහෙනයි පොඩි හෑන්ඩ්ස් අප් එකක් දෙන්න දරුවනේ. හරි එහෙනවා. එතකොට තාම 11 දෙනයි ඇවිල්ලා ඉන්නේ. අනික් අයට එන්න බැරි මොකක් හරි පන්තියක් හරි මොකක් හරි තියෙනවද දන්නේ නැහැ නේ. බලමු මේ කරන්න උත්සාහ කරමු. රයිට්. මේකේ රෙකෝඩින් එකක් මම දානවා. හරි. රෙකෝඩින් එකක් දානවා කියලා කිව්වට ඔයාලා යන්න එපා. හරි. උනට මේ දාන්න ඉඳන්ම අහන්න පුළුවන්. එතකොට සමහර දේවල් නේ. හරි. ජල විදුලි බලාගාරයක ශක්ති පරිණාමන ක්‍රියාවලිය පිළිබඳ ජල විදුලි බලාගාරයක් හරි දැක්වේ M ජල ස්කන්ධය 20යි කිලෝග්‍රෑම් වන අතර ඔන්න ජල ස්කන්ධයක් තියෙනවා 20යි කිලෝග්‍රෑම් වෙන. ඔන්න දරුවෝ මම මොකද කරන්නේ? ඔය M කියන එක නා 20යි කියලා දාගන්නවා මෙන්න මේක. හරි. කිලෝග්‍රෑම් 20යි කියලා දාගන්නවා ජල ස්කන්ධය. A සිට B කියන්නේ මෙන්න මේ දුර. හරි. මෙතන මේ කියලා කියන්නේ ඔයාලට ඔයාලගේ පේපර් එක පැහැදිලි ඇති. මම මේ ෆොටෝ එකක් ගන්න තියෙන පේපර් එකේ. හරි. මෙන්න මේ දුර දරුවෝ මීටර් 500ක් ලු 500 meters right. එම දුර යාමට ගතවන කාලය තප්පර 1යි. මෙන්න මේ කාලේ මේක යන්න මේක තප්පර 1කට මෙයා තප්පර 10කට යනවලු මෙයා. මේ වතුර පහර මෙතන ඉඳලා මෙතනට යන්න තප්පර 10ක් යනවලු. ඔය පොඩි කාරණා ටිකක් චුට්ටක් අපි නෝට් කරගමු right. ඊට පස්සේ මේක ජල විදුලි බලාගාරයක් මෙතනින් මේකෙන් මෙහෙම ජලය මෙහෙම ගිහිල්ලා මෙහෙම වේගින් යනකොට මේ ටර්බයින් එක කරගෙන ඒකට ඒක ඩයිනමෝ එකට සම්බන්ධ කරලා දෙනවා. ඩයිනමෝ එක මතක ඇති අපි කතා කරලා තියෙනවා චුම්බකත්වයේ පාඩමේ. ඊට පස්සේ මේ ඩයිනමෝව මගින් අතිකර පරිණාමකයක් කරහා විදුලි රැහැන් වලට කරන්ට් එක හදනවා. ඒක තමයි වෙන්නේ. සහ තව දෙයක් මේක මතක් කරන්න මම අර ක්ලිමින්ගේ මමත් මේ සහ දකුණන් මේ භාවිතා කරලා පොඩි වීඩියෝ එකක් හදලා දාන්න ඉන්නේ. නමුත් මට මේ දිනවල එක කරගන්න විදියක් නැහැ පුතේ. මේ වීඩියෝ එක කරොත් එම 1000ක් ශබ්ද එන නොයිසස් වැඩි. මේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා මේක පාරේ. මේ ටවුන් එකේ කවලවල් පාරේ පාර සම්පූර්ණයෙන්ම කඩලා මේ මට එළනෝනේ අපදලා මොකද කේස් එකට. එතකොට කොහොමත් මේ මම හැකි ඉක්මනින් ඔක දානවා මේ නිදහසක් හම්බෙච්ච ගමන් මේ නොයිස් ෆ්‍රී වෙලාවක තමයි වීඩියෝ එකක් කරන්න ඕනේ ඒකයි. හරි. එතකොට ජල ස්කන්ධයෙන් ඇති කරන බලය නිව්ටන් 200යි. ඔන්න F ඇවිල්ලා නිව්ටන් 200යි. මම ඒකත් මෙන්න මෙතනටම නිකන් දාගන්නම්කො. හරි. ඇති කරන බලය ඇවිදින් පුතේ නිව්ටන් 200 දාගන්න ඕනේ. අතර තියෙනවා හැබැයි හරි. කාලය එයාලා දීලා තියෙනවා තප්පර 10යි. දුර මීටර දීලා තියෙනවනේ සිද්ධිය right. හරි. මෙහිදී ජල විදුලිය නිපදවීමේදී සිදුවන ශක්ති පරිණාමනය ලියන්න කියලා කියනවා. ශක්ති පරිණාමනය ලියන්න කොහොම මෙතනදී වෙන්නේ විභව ශක්තිය තියෙනවානේ. මොකේ විභව ශක්තියද? ජලයේ විභව ශක්තිය. හරි. ජලයේ විභව ශක්තිය පරිවර්තනය වෙනවා මොකක් බවටද? චාලක ශක්තියට. චාලක ශක්තියෙන් අන්තිමට ඊළඟට ඒක චාලක ශක්තියෙන් තමයි මොකද වෙන්නේ? විද්‍යුත් ශක්තිය හැදෙන්නේ. හරි. මෙන්න මේ කාරණේ මේ පරිවර්තනය වීම ලියුවනම් හරි උතේ. හරි. විද්‍යුත් ශක්තිය. එතකොට විභව ශක්තිය තියෙන්නේ මෙන්න මෙතන ගබඩා වෙලා තියෙනකොට විභව ශක්තිය මේක වේගින් ගලා ගන්නකොට චාලක ශක්තිය හැදෙනවා. ඒ කියන්නේ චාලක ශක්තිය බඩ පරිවර්තනය වෙනවා. ඒ චාලක ශක්තියෙන් ඩයිනමෝව කරගෙනවා කරනවා කියන්නේ චාලක ශක්තිය තමයි. ඊට පස්සේ ඒ චලනය හේතුවෙන් කරන්ට් එකක් ඉපදෙනවා. ඒ චලනය හේතුවෙන් කරන්ට් එකක් ඉපදෙනවා. ඒ කරන්ට් එක මොකද්ද පුතේ? විද්‍යුත් ශක්තිය කියලා එන්න ඕනේ. හෑන්ඩ්ස් අප් එකක් දෙන්න මේ උත්තරේ ලියපු කට්ටිය. මෙන්න මේ තුනම ලියලා මේ ඊතර දාන්නත් ඕනේ. පරිවර්තනයක් ලියනකොට ඊතල දාන්න ඕනේ. හරි.
පරිවර්තනයක් ලියනකොට මොකද කරන්න ඕනේ? ඊතල දාන්න ඕනේ. කවුරුත් ලියුවේ නැද්ද මේක? පේපර් එක අරගන්න එපා. පේපර් එක අරගෙන මේක ලියන්න ඕනේ පුතේ. හරි. M ජල ස්කන්ධයේ බර කොපමණද කියලා අහනවා. M ජල ස්කන්ධය මගින් ඇති කරන බලය 200යි නම් බරක් කීයද පුතේ? හරි. බර කියන එක කන සමානයිනේ බලයට. හරි. බර සමානයි බලය සමානයි කීයද? නිව්ටන් 200යි. අතුස්සන් මේක ලියපු කට්ටිය අතුස්සන් මේක ලියන්න බැරි වෙච්ච කට්ටිය මේ පේපර් එකට මේක ලියුවේ නෑ සර් දන්නේ නෑ සර් එහෙම කියලා අතහැරිය කට්ටිය ලියපු නැති කට්ටියක් නෑ ලියපු කට්ටියක් නෑ මං කියන එක ඇහෙන කට්ටිය අතුස්සන බලන්න මං කියන එක ඇහෙන කට්ටිය අත උස්සන්න බලන්න ඇහෙනවා නමුත් පේපර් එක කරලා තමයි නැත්තේ නේද හරි දැන් කරන්න ඉතින් මම කරන්න කලින් මොහොතකට කලින් හරි කරන්න උත්සාහ කරන්න හරි right A සිට B දක්වා යෑමේදී සිදු කරන කාර්ය පුතේ ඔබට මතකද සමීකරණයක් තියෙනවා W සමානයි FD කියලා කාර්ය සමානයි බලය වැඩි කිරීම දුර කියලා හරි කාර්ය ශක්තිය හා ජවය කියන පාඩම ගිය අවුරුද්දේ අපි කරපු පාඩමක් 10 වසර පාඩමක් හරි මේ අවුරුද්දෙත් මම මේ පාඩම කරපු එකේ වීඩියෝ එක දාලා තියෙනවා right මම මේ අවුරුද්දෙත් ඒ වීඩියෝ එක දාලා තිනවා ගිය අවුරුද්දේ වීඩියෝ එකකුත් දාලා තිනවා මේ අවුරුද්දෙත් වීඩියෝ එකක් දාලා තිනවා හරි බලය ඇවිල්ලා කීයද දරුවනේ නිව්ටන් 200යි ඒක කොච්චරක් දුරට චලනය කරනවද මීටර් 500ක් දුරට චලනය කරනවා දුර ඇවිල්ලා 500යි එහෙනම් ඉතින් 200 වරක් 500 දෙවරක් 5 10යි 10යි බිංදු 1 2 3යි 4යි 1යි 2යි 3යි 4යි කාර්ය නිව්ටන් මීටර වලින් දාන්න පුළුවන් එහෙම නැත්නම් ජූල් වලින් දාන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ කාර්ය හොයන්න තියෙන්නේ බලය වැඩි කිරීම දුර මේක හරියම ලේසි හරි අතුස්සන්න මේ ප්‍රශ්නේ කරපො නැති කට්ටිය මේ ප්‍රශ්නේ කරන්න බැරි වුණා සර් මම ඇතරලා දැම්ම පළවෙනි ප්‍රශ්නේ නිසා අතරලා දැම්මා එහෙම ඉන්නවද මේ ප්‍රශ්නේ කරපු කට්ටියක් නැහැ මේ ප්‍රශ්නේ නොකරපු කට්ටියක් නැහැ ඈ මේ වැඩි කරන්න බෑනේ ගැටලුවක් තියෙනවා නම් අහන්න මොකද නවුලක් තියෙනවා නම් අහන්න පුතේ right එහි ජවය සොයන්න ජවය කියලා කියන්නේ p නේ p සමානයි ශක්තිය බෙදීම කාලය එහෙම නැත්නම් කාර්ය බෙදීම ගතෝ කාලය අපි එහෙමයි p හොයන්නේ p සමානයි w බෙදීම t කාර්ය බෙදීම ගතෝ කාලයනේ පුතේ නැත්නම් e බෙදීම t කියලා ගන්නත් පුළුවන් මේක කාර්ය ශක්තිය ජවයේ පාඩමේ තියෙන්නේ නමුත් මේ සමීකරණය ගැන අපි අර විද්‍යුත් ජවය ගැන පාඩමෙත් කතා කරා දැන් මෙතන කාර්ය හෙව්වනේ කාර්ය කීයද ලක්ෂයයි ඈ ජූල් කියලා ගමු ජූල් වලින් ගන්න පුළුවන් කාර්යය right සහ ඒකට ගත වෙච්ච කාලය කොච්චරද පුතේ තප්පර 10යි තප්පර දීලා තියෙන එකයි කාර්යයට කරන්න ගත වෙච්ච කාලේ තප්පර 10යි දැන් ඔබට පේනවා එතන බිඳුවක් කපලා දාන්න පුළුවන් දැන් මෙතන ලක්ෂයෙන් බිඳුවක් කැපුණාම දැන් උත්තරේ කීයද 10000යි කාර්යයේ ජවයේ ඒකට ඇවිල්ලා වොට් වලින් තමයි එන්නේ නැත්නම් JS ඍණ එක කියලා දාන්නත් පුළුවන් හරි JS ඍණ එක කියලා දාන්නත් පුළුවන් JS ඍණ එක කියලා දාන්නත් පුළුවන් අත උස්සන්න ඒක පැහැදිලි අය අත උස්සන්න පුතේ මේ ටික පැහැදිලි අය මේ ගණන් ටික පැහැදිලි අය හරි ඔන්න දැන් හදන්න මේක බලා ගන්න right බලලා මේක හදාගන්න එහෙම නැත්නම් මේවා දැන් ඔන්න මේවා ලේසි ප්‍රශ්න හොඳේ right වර්ෂා කාලයෙන් පසු මෙම ජලාශයේ ජලය කොළ පැහැවී තිබෙනු දක්නට ලැබිනි කොළ පැහැයට හේතුව කුමක්ද කියලා අහනවා කොළ පැහැයට හේතුව තමයි සාමාන්‍යයෙන් මෙන්න මේකේ මතු පිට ඇල්ගී වර්ධනය වීම නේද මේකට කොළ පාටට හේතුව තමයි ඇල්ගී වර්ධනය වීම නේ හරි මතු පිට මොකද වෙන්නේ මතු පිට ඇල්ගී වර්ධනය වෙනවා එහෙම එකපාරට වැස්සුම විතරක් ඇල්ගී වර්ධනය වෙන්නේ
ඇයි වැස්සහම විතරක් ඇල්ගී වර්ධනය වෙන්නේ? ඇයි වැස්සහම විතරක් ඇල්ගී වර්ධනය වෙන්නේ? පුතේ මේ කතන්දරේට මම මෙන්න මෙහෙම එන්න. මේක මේ ජෛවගෝලයේ පාඩමේ කොටසක් වුණද මම නමුත් දැන් ඕක කියලා දෙනවා. හරි. දැන් මම මේක ඔබට කියලා දෙනවා. ජෛවගෝලයේ පාඩමේ කොටසක් වුණාට මේ අහන්නකෝ. හරි. මේ අහන්නකෝ. සාමාන්‍යයෙන් අපි හිතමු මෙන්න මේ වගේ පරිසරයක් තියෙනවා කියලා. පරිසරය පොඩ්ඩක් පුනරයි. මෙන්න මේ පරිසරයේ මෙහෙම කෘෂිකාර්මික බිමක් අරම්මනම් කොහොම තියෙනවා. ඔන්න මේ හරිය මෙහෙම ජලාශයකුත් තියෙනවා. හරි. මෙන්න මෙතන තමයි දරුවනේ ජලාශය තියෙන්නේ. ඉතින් මේ අපි මේ කෘෂිකාර්මික බිමක් තියෙනවා මෙන්න මේ හරියයි. කෘෂිකාර්මික බිමේ ඔන්න හොඳට භෝග වගා කරලා තියෙනවා. හරි. තව අපි හිතමුකෝ මේ ළඟපාත එළවලු මේ මොකද්ද මේ සත්තුන්ගේ ෆාම් එකක් හරි මොකක් හරි තියෙනවා කියලා. හරි. තව එහෙම නේද? ඔහොම තියෙනවා right. දැන් මේ කෘෂිකාර්මික බිමට ප්‍රධාන වශයෙන් මොනවාද පොහොර දානවා නේද පුතේ? හරි. මේ කෘෂිකාර්මික බිමට ඇප්ලයි කරනවා මොනවාද නයිට්‍රජනීය පොහොර. පොහොර වර්ග දානවා. හරි. පොහොර සහ වර්ධක ද්‍රව්‍ය දානවා. පොහොරවල ප්‍රධාන වශයෙන් තියෙන මූලද්‍රව්‍ය තුනක් තියෙනවා. කියන්න බලන්න කවුරු හරි. සාමාන්‍ය ඕනම පොහොර බෑග් එකක ගහලා තියෙනවා මේක. සමහර බ්‍රෑන්ඩ් උත් තියෙනවා මෙන්න මේ. පොහොරවල තියෙන මූලද්‍රව්‍ය තුන මොකක්ද? ශාක පොහොරවල තියෙන මූලද්‍රව්‍ය තුන මොකක්ද? ප්‍රධාන මූලද්‍රව්‍ය තුන. මේ තුන තියෙනවාමයි. ශාක වර්ධනයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය තුන මොකක්ද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වලට අමතරව right? CHO වලට අමතරව මොනවද අනිත් තුන ශාක වර්ධනයට අත්‍යවශ්‍ය. දැන් ගෙස් කරලා කියන්නේ කමන්නේ වැරදුනට කමන්නේ ගෙස් කරලා කියන්නේ එකවත් කියන්නේ මේකෙන් පොඩි මේ බ්‍රෑන්ඩ් නේම් සමහර ඒවා තියෙනවා මේ නමෙන් හද මේ නම් වලින් ඔබ අහලා තියෙනවද NPK කියලා NPK මෙන්න මේ තුන තමයි පුතේ ශාක පොහොරක අත්‍යවශ්‍යම සාධක අනිවාර්යයෙන්ම මේවා තියෙනවා. N කියලා කියන්නේ නයිට්‍රජන්, P කියලා කියන්නේ ෆොස්ෆරස්, K කියලා කියන්නේ පොටෑසියම්. ඉතින් ඔය තුනම ශාක වර්ධනයට අත්‍යවශ්‍යයි. ඔය තුන තමයි ශාකයකට CHO වලට අමතරව CHO කියලා කියන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වලට අමතරව හරි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වලට අමතරව අත්‍යවශ්‍යම මූලද්‍රව්‍ය තුන තමයි ඔන්න ඔය NPK කියන තුන. දැන් ඔය නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන තුන සපයා ගන්න සාමාන්‍ය නයිට්‍රජන් තියෙන්නේ ඇමෝනියම් අයන විදිහට. ඇමෝනියම් ෆොස්ෆේට්, ඇමෝනියම් නයිට්‍රේට් ඔහොම තමයි තියෙන්නේ. ඇමෝනියම් අයන විදිහට තමයි නයිට්‍රජන් හම්බ වෙන්නේ. ෆොස්ෆරස් හම්බෙන්නේ ෆොස්ෆේට් අයන විදිහට. PO4 3- ඔය වගේ ඔහොම ෆොස්ෆේට් අයන විදිහට තමයි දරුවනේ ෆොස්ෆර්. ඒ වගේම පොටෑසියම් හම්බෙන්නේ පොටෑෂ් විදිහට. පොටෑෂ් right. ඉතින් ඔය කොහොම හරි ඔය පොහොර වර්ගවල තියෙන මෙන්න මේවා දාන්නේ පොළොවටනේ පුතේ. හරි. පොළොවට තමයි දාන්නේ. පොළොවට දැම්මාම ඉතින් ඒවා සාමාන්‍යයෙන් ඍජුවම උරා ගන්න ඒවා තියෙනවා. නිකන් ගහේ මතු පිට තැවිරලා තියෙන ඒවා තියෙනවා. උරා නොගෙන බිම තියෙන ඒවා තියෙනවා. right. කොහොම තියෙනවා right. අපි නිකන් උරා ගන්න ප්‍රමාණයට විතරක් දාන්නේ නැහැ නේ. හරි. ඉතින් හොඳට වැඩිපුරත් එක දාලා එනවනේ සාමාන්‍යයෙන් නේද? දැන් ඔන්න වැස්සක් වැස්සහම මොකද වෙන්නේ? ඔන්න වැස්සක් වැස්සහම මොකද වෙන්නේ? වැස්සක් වැස්සහම දරුවෝ මේ සම්පූර්ණ මේ පොළව හේදිනවනේ. මේ පොළවෙට වැටෙන වතුර ටික මේ පොළවේ තියෙන අංශු අනම්මනම් අයන ඔක්කොම ටික හොදගෙන ඒ වතුර ටික මොකද වෙන්නේ? පහත් බිම් කරහා තමයි පහත් බිම් සහ ජලාශය කියන වලට තමයි එකතු වෙන්නේ මේ වතුර. මේ වතුර ටික ජලාශය වලට තමයි පුතේ එකතු වෙන්නේ. ජලාශය වලට මේක එකතු වුණාම දැන් මේ මෙන්න මේ අයනත් දැන් මේ වැහි වතුරේ දිය වෙනවා. මේ පෝෂක මේ පොහොර වල තිබිච්ච පෝෂක අයන වැහි වතුරේ මොකද වෙන්නේ? දිය වෙනවා. ඒ විදිහට එහෙම දිය වෙච්ච අයන සාමාන්‍යයෙන් ගිලෙන්නේ නැහැ නේ. අයන පාවෙනවනේ. ඒ අයන ටික ඔක්කොම දැන් මේ ජලාශයට තමයි එකතු වෙන්නේ.
ජලාශය තමයි එකතු වෙන්නේ සාමාන්‍ය මේ ජලාශය මෙන්න මේ හරිය මේ යූරේ ඉඳලා මෙන්න මේ හරියට තමයි මුලින්ම මේවා එකතු වෙන්නේ. මොකද මේවා ජලාශය මැද්දට යන්නේ නැහැ. මොකද මැද්දට ගියාම ආයසරයක් රැල්ල මේ කොට බිම් පැත්තට ගහන නිසා right. මේ හරිය ටැග් ගහනවා. ඒ කියන්නේ එකතු වෙනවා. සෙට් වෙනවා right. එතකොට මේ දැන් මේවා පෝෂකනේ ශාක වර්ධක ද්‍රව්‍යනේ. සාමාන්‍යයෙන් මෙතන පුතේ මේ මතු පිට ඇල්ගී ඉන්නවා කීපයක් සුළු ඇල්ගී ප්‍රමාණයක් ඉන්නවා. අපිට පේන්නේ නැති චූටි ඇල්ගී කියන්නේ ඒක සෛලි කියෝනේ හරි. ප්‍රොටෝසෝවාල් right. එතකොට ඒ ඇල්ගීලා කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඇල්ගී කියලා කියන්නේ පුතේ ශාකවල මූලික අවස්ථාව වගේ දෙයක් right. මේ කැලබින මොනාස් කියන්නේ ඇල්ගී එකක් තව උල්වා කියලා ඉන්නවා ඇල්ගී එකක් මතක ඇති ඔයාලට ජෛව විවිධත්වය පාන මොනේ හරි ඉතින් මේ ඇල්ගී ටිකට දැන් උන්න රජ මගුල්ලගේ අයියේ අද හොඳට පෝෂක හම්බෙලා මේ අර මේ පොහොර දැන් මේ වගාවීමට නමුත් මේ පොහොර ටික දැන් තියෙන්නේ මේ ජලාශය දැන් ඇල්ගී වලට හම්බෙන හොඳ පොහොර ඇල්ගී වලට හම්බ වෙනවා ඒත් එක්කම මේ ජලාශයේ වතු පිටට කොහොමත් පුතේ හොඳට ඉරේලිය හම්බ වෙනවානේ ඉතින් හොඳට ඉරේලිය හම්බ වෙනවා ජලාශයේ මතු පිට ගස් නැහැනේ මතු පිට වැහෙනේවා හරි ගස් තියෙන්නේ ගොඩ බිමනේ හරි එතකොට මෙන්න මෙතන හොඳට ඉරේලිය හම්බ වෙනවා මං කියන එක ඇහෙන්නේ නැත්නම් ඇහෙන්නේ නැහැ කියන්නේ හරි මේකට හොඳට ඉරේලිය හම්බ වෙනවා ඉරේලිය හම්බ වෙනකොට හොඳට පොහොර හම්බ වෙනකොට අම්මා මුන්ට නිකන් රජ මගුල් වගේ මුන් කරගෙන මේ ඇල්ගී ටික බොහොම ඝනට වැඩෙන්න පටන් ගන්නවා ඝනට වැඩෙන්න පටන් ගන්නවා. එහෙම මෙහෙන් වැඩෙන්න පටන් ගන්න ටික ගඟ මැදට මේ ජලාශය ගඟක් නෙමෙයි මේ ජලාශයක් හොඳේ. ගඟේ ජලාශයේ වෙනස මොකද්ද? ගඟකයි ජලාශයකයි වෙනස මොකද්ද? ගඟකයි ජලාශයකයි වෙනස මොකද්ද පුතේ? ගඟකයි ජලාශයකයි වෙනස මොකද්ද? උකට කියන්නේ කවුරුත් හරි. ගඟක් කියන්නේ ගලාගෙන යනවා. ගඟ අනිවාර්යයෙන්ම ඉහළ තැනක ඉඳන් පහළ තැනට ගලාගෙන යනවා. ජලාශයක් ගලාගෙන යන්නේ නැහැ. ජලාශයක් කියලා කියන්නේ සරලව කියනවා නම් නිකන් පොකුණක් වගේ හිතන්නකො දැන්. පොකුණක් වගේ. කියන්නේ මොකක් හරි එකකට ජලය රැස් කරලා තබා ගන්න තටාකයක් තමයි ජලාශයක් කියලා කියන්නේ. ඒකේ වතුර සාමාන්‍යයෙන් මේ රැල්ල ගැහුවට ඒකේ වතුර සාමාන්‍යයෙන් මේ ඕවර්ෆ්ලෝ එකක් යවන්න තිබ්බට හරි නිතරම ගලාගෙන යන වතුරක් නෙවෙයි තියෙන්නේ. සම්බෙනිගල රන්ටබේ වික්ටෝරියා නුවර වැවක් කීමක් ගන්න පුළුවන්ද? එතකොට මෙන්න මේකේ තියෙන මෙන්න මේක හොඳට වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙනකොට ඔන්න බලන්න මම කියන කතන්දරේ right. මෙතන හොඳට තද කොළ පාටට වර්ධනය වෙනවා. දැන් මේකේ පතුලෙත් ඉන්නවනේ දරුවෝ ජලජ ශාකාරම්මනක් හරි. මේ ජලාශය පතුලේ ජලජ ශාක ඉන්නවනේ. ඒ වගේම මේ ජලාශය පතුලේ ඉන්නවනේ දරුවෝනේ ජීවී ප්‍රජාවක් අනිත් ජලජ ජීවී ප්‍රජාවක් ඉන්නවනේ මේ ජලාශය පතුලේ. මේක ජලජ ජීවී ප්‍රජාවක් ඉන්නවනේ ජලාශය පතුලේ. හරි. උන්ට ඔක්කොම ඔක්සිජන් එහෙම දෙන්නේ මේ ඇතුලේ තියෙන මේ වගේ තමයි ඔක්සිජන් දෙන්නේ. ඇතුලේ තියෙන මේ ශාක වලින් තමයි ඔක්සිජන් දෙන්නේ. හරි. උඩ ඒ වගේ ඔක්සිජන් ටික ඇල්ගී වල ඔක්සිජන් ටික කොහොමද දෙන්නේ? ඇල්ගී වල ඔක්සිජන් ටික එයා වායු ගෝලයට දෙන්නේ. හරි. එයා වායු ගෝලයට ඔක්සිජන් දෙනවා. මේ ජලාශය ඇතුලේ ඉන්න මාළුන්ට එහෙම ඔක්සිජන් දෙන්නේ ඔක්සිජන් මාළු විතර නෙමෙයි මාළු ඉන්නවා වෙනත් සුද්ධ ජීවීන් ඉන්නවා කකුලු ඉන්නවා. හරි. ඔය සත්තුන්ට ඔක්සිජන් ලැබලා දෙන්නේ මෙන්න මේ අභ්‍යන්තර ජලජ ශාක ජල නිමග්න ශාක. එතකොට දැන් එයාලට ලැබෙන ඉර එළිය මොකද වෙන්නේ? අර උඩ තියෙන ඝන කොළ පාට ලේයර් එකකින් එයාලට ලැබෙන ඉර එළිය නේද? එයාලට ඉර එළිය ලැබෙන එක පාලනය වෙනවා. මෙහෙම මෙයාලා අරගෙන මෙහෙම මෙයාලගෙන් එක නේද? මෙයාලට විතරයි ඉර එළිය ලැබෙන්නේ. එතකොට පල්ලෙහාට ඉර එළිය ලැබෙන්නේ නැහැ. පල්ලෙහා අඳුරු වෙනවා. හරි. පල්ලෙහා අඳුරු වෙනකොට ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා. මේ ජලජ ශාක වලට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බැරි වෙනවායි. එළි ආලෝකයේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න හරි. මේ පල්ලෙහාට හිරු එළිය ලැබෙන්නේ නැහැ. හිරු එළිය නොලැබී යයි. හරි. හිරු එළිය නොලැබී යනවා. ඒ වගේම එතකොට මොකද වෙන්නේ?
එයාට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බැරි වෙනවා. ප්‍රභා සංශ්ලේෂණය නොකරයි. ප්‍රභා සංශ්ලේෂණය කරන්න බැරි වෙනවා. ප්‍රභා සංශ්ලේෂණය කරන්න බැරි වුණාම එයාට ඔක්සිජන් හදන එකත් මොකද වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණය වුණොත් ඔක්සිජන් හදන්න වෙන්නේ. ඔක්සිජන් නිපදවීම අඩාල වෙනවා. ඔක්සිජන් නිපදවීම මොකද වෙන්නේ? අඩාල වෙනවා. බිඳ වැටෙනවා right? ඔක්සිජන් නිපදවීම බිඳ වැටුනහම මොකද වෙන්නේ? බලන්න ඔක්සිජන් නිපදවීම බිඳ වැටුනහම හරි? ඔක්සිජන් නිපදවීම බිඳ වැටුනහම දැන් මෙයාලත් දැන් මේ ශාක වලට ඔක්සිජන් එපයි. ශාකත් මොකද කරන්නේ මේ කොහෙන් හරි අමාරුවෙන් හොයාගන්න ඔක්සිජන් ටික මේ ශාක අවශෝෂණය උන්ට ඔක්සිජන් නැහැ නේ. ශාක අවශෝෂණය කර ගන්නවා. ඔක්සිජන් පිට කරන්න හදෙන්නේ නැති වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ජලාශයේ තුල ඔක්සිජන් ප්‍රමාණය මාර විදිහට අඩු වෙනවා. ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනකොට අපි කියනවා එතනදී මේ ජෛව ඔක්සිජන් ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි. දැන් ඉන්නවා සත්තු ඉන්නවා, ශාක ඉන්නවා, ඔක්කොම ඔක්සිජන් ඕනේ. හරි. එතකොට ඒකට අපි කියනවා ජෛව ඔක්සිජන් ඉල්ලුම වැඩි වෙයි. හරි. ජෛව ඔක්සිජන් ඉල්ලුම වැඩි වෙනවා. බයොලොජිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් කියලා කියන්නේ ඒක වැඩි වෙනවා. ඒක වැඩි වෙනකොට දැන් මෙතන ඔක්සිජන් අඩුයි. ඔක්සිජන් ඉල්ලුම වැඩි. දැන් අර දුර්වල මේක පටන් ගන්න දුර්වලම සතා දිනන. දුර්වලම සතා සහ දුර්වලම ශාකයේ ඉඳන් මේක මොකද වෙන්නේ? ඔක්සිජන් අඩුකම නිසා මේ යන්න පටන් ගන්නවා. මැරෙන්න පටන් ගන්නවා. හරි. දැන් මේ COVID-19 වල වෙලා දිනවා වගේ තමයි සාමාන්‍යයෙන් එහෙමම කියන්න බෑ. නමුත් මුලදී සාමාන්‍යයෙන් අර වීක් අයට විතරයි ගොඩක් බලපෑවෙනයි. නමුත් දැන් මේ වෙනස් වෙලා හරි මම කියන්න හදන්නේ මෙන්න මෙතන දුර්වලම සතාගේ නම් මොකද වෙන්නේ මිය යන්න පටන් ගන්නවා මේ ජලාශය ඇතුලේ හරි ඔන්න දුර්වලම සතා අපි તો මිය ගියා කියලා මිය කියපු සතා දැන් ඔන්න මොකද වෙන්නේ මිය ගියාට පස්සේ උඩ පා වෙනවනේ උඩ පා වෙලා ඊට පස්සේ ආයෙසරයක් පතුල ගිලිනවනේ හරි පතුල ගිලිලා ඉවර වෙලා එයා කුණු වෙනවා කුණු වෙනකොට සාමාන්‍යයෙන් කුණු වීම කියලා කියන්නේ වියෝජනයක් නේ වියෝජනය කියන එකට පුතේ සාමාන්‍ය ඔක්සිජන් ඕනේ ඔක්සිජන් නැහැ දැන් ඇතුලේ. එතකොට එයා නිර්වායු වියෝජනයකට භාජනය වෙනවා. හරි? නිර්වායු වියෝජනයකට භාජනය වෙනවා එයා. හරි? නිර්වායුක වියෝජනයකට භාජනය වෙනකොට ඔක්සිජන් නැති නිසා මොකද වෙන්නේ? එයාගෙන් හරි? එයාගෙන් මේ දුර්ගන්ධවත් වායු පිට වෙනවා. දුර්ගන්ධවත් වායු කියන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් එකක් මීතේන් වායුව CH4 වායුව ආය ඇමෝනියා වායුව NH3 වායුව තව H2S වායුව මෙන්න මේ වායු තුන පිට වෙන්න ගන්නවා NH3 වායුව කියලා කියන්නේ ඇමෝනියා කියලා කියන්නේ සාමාන්‍ය මූත්‍රාවල තියෙන සැර මූත්‍රාවල තියෙන සැර මූත්‍රාවල ඇමෝනියානේ තියෙන මීතේන් වලත් ඒකෙන් තියෙන මීතේනුත් කියන්නේ අර කුණු වෙච්ච එළවලු පළතුරු වල එන්නේ right එතකොට H2S කියලා කියන්නේ මොනවද හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියලා කියන්නේ මේක ඇවිල්ලා මේ කුණු බිත්තර වල සූද කුණු බිත්තර කාලා තිනවද මොනවා කරනවද ගන්න මේ දීපන් නේ හරි කුණු බිත්තර කියලා කියන්නේ ඒක තවත් මෙහෙම මේවා කරන්නම්කෝ ප්‍රෝටීන ජීර්ණයෙන් සෑදෙන පළව උදාහරණයක් මොන එහෙම කියන්නේ අපි මල පහවල එන කුසුම මේ මල පහවල එන දුර්ගන්ධය තමයි මේ H2S වලින් එන්නේ නයි මල පහ වලින් එන දුර්ගන්ධය තමයි H2S වලින් එන්නේ ඔන්න ඔය දුර්ගන්ධවත් වායු නිදහස් වෙන්න ගන්නවා නිර්වායුක වියෝජනය නිසා සාමාන්‍ය ඔක්සිජන් තියෙද්දි මේ වායු නිදහස් වෙන්නේ නැහැ ඔක්සිජන් තියෙද්දි කාබන් ඩයොක්සයිඩ් තමයි නිදහස් වෙන්නේ මෙතනදී ඔක්සිජන් නැති නිසා මෙන්න මේවා නිදහස් වෙලා මේ පලාතම ඔන්න ගඳ ගහන්න වෙනවා මේක ඇවිල්ලා වැහැපු ගමන් ඩෝන් ගාලා මේ වැඩේ වෙන්නේ නැහැ හරි මේක ටිකක් කල් මෙහෙම වෙන්න ඕනේ හරි මාසයක් දෙකක් තුනක් එක දිගට ඔහොම වෙනකොට තමයි ඔය වැඩේ වෙන්නේ හරි ඉතින් ඔය විදිහට ටික තව තවත් මේකේ දින මාළු බැරි අවසානයේ මෙන්න මේ පරිසර පද්ධතියම විනාශ වෙලා ඒ කියන්නේ මේකේ සත්තු මැරිලා මේකේ ඇල්ගී වලින් ගහණය වෙලා එහෙම මේක මෙන්න මේ සිද්ධියට කියනවා නමක් තනි නමක් මොකද්ද මේ සිද්ධියට කියන තනි නම දන්නේ කෙනෙක් කියන්න බලන්න ජෛව ගෝලයේ පාඩම් මේ වෙනකොට කියවලා තිනව නම් එක්කෙනෙක් හරි මේ සිද්ධියට කියන නම මොකද්ද
මේ සිද්ධිය කියන නම මොකද්ද පුතේ? මේ සිද්ධිය කියන නම මොකද්ද පුතේ? මං කියන එක ඇහෙන අය hands up එකක් දෙන්නකෝ. මං කියන එක ඇහෙන්නේ නැත්නම් මේක තුදන්නේ. මේ සිද්ධියට කියනවා පුතේ නමක් තනි නමක් සුපෝෂණය කියලා. නිකන් ඒක හරියට නේද? දැන් සුපෝෂ කියලා ත්‍රිපෝෂ ආදියකුත් තියෙනව නේද? එහෙම හිතන්න එපා right? එහෙම හිතුවොත් එහෙම දැන් වැඩි හරියන්නේ නැහැ. සුපෝෂණය. සුපෝෂණය කිව්වම අපිට හිතෙන්නේ නම දැක්කම සුපෝෂණය කියලා කියන්නේ පෝෂණය වැඩි වෙලා එහෙම සීන් එක. හොඳට පෝෂණය. ඔව් ඉතින් හොඳට පෝෂණය හම්බෙලානේ මේ ඇල්ගී වලට. ඇල්ගී වලට ආයේ පැලෙන්ට පෝෂණය. හරි? පැලෙන්ට පෝෂණය හම්බෙච්ච නිසා මේ ඇල්ගී හොඳට වර්ධනය වුණා. සුපෝෂණය කියලා මෙන්න මේ තත්ත්වෙට කියනවා. පැහැදිලිද පුතේ මම මේ කියපු කාරණාව? අත උස්සන්න මම මේ කියපු කතාව පැහැදිලි කට්ටිය? පොඩි hands up එකක් දෙන්න මම මේ කියපු කතාව පැහැදිලි කට්ටිය තුලේ. right. එහෙනම් මම එනවා ඊළඟ කොටසට. එම කොළ පැහැයට හේතු වූ සුදු ජීවි කාණ්ඩය නම් කරන්න ඇල්ගී වර්ධනය වීම. හරි? ඇල්ගී තමයි යන්න වෙන්නේ. ඇල්ගී කියලා දාන්න ඇල්ගී වර්ධනය වීම ඇල්ගී තව ඕනනම් එයාලගේ මේ එයාලා ප්‍රොටෝසෝවානේ. හරි? ප්‍රොටෝසෝවා මෙම විදුලි බලාගාරයෙන් නිවදවන විදුලිය ජාතික ජාලයට සම්බන්ධ කිරීමට පෙර අධිකර පරිණාමකයක් තුලින් යවුම් ලැබේ. අධිකර පරිණාමක ගැන අපි කතා කරලා තිනවා. අධිකරයේදී කරන්නේ වෝල්ටේජ් එක වැඩි කරන එක. ඇයි කියලා අහනවා පුතා. වෝල්ටේජ් එක වැඩි කරනකොට ගලන කරන්ට් එක මොකද වෙන්නේ? අර මේන් ලයින් එකේදී කියන කරන්ට් එක අඩු වෙනවා. නේද? අපි කතා කරා right? විභව අන්තරය වැඩි කර හරි ඒකෙදි මොකද වෙන්නේ ඊට පස්සේ ධාරාව අඩු කිරීම ඒක තමයි හේතුව. ඇයි එහෙම කරන්න කියලා කියන්නකෝ හරි. එවිට ශක්ති හානිය අඩු වෙයි. අර ලොකු ධාරාවක් ලොකු කරන්ට් එකක් වයර් එකක් දිග යනකොට රත් වෙනවා වැඩිනේ. දැන් චුට්ටි කරන්ට් එකක් වයර් එකක් දිග යනකොට හරි රත් වෙනවා අඩුයි. එවිට තාපය නිසා නැත්නම් තාප ශක්ති හානිය අඩුය. මම කෙටි කරලා ලියන්නේ right. තාප ශක්ති හානිය අඩුයි පුතේ. මම ඔක එදා කරද්දි කිව්වා right. තාප ශක්ති හානිය අඩුයි. මොකද අධිකර පරිණාමකයකින් වෝල්ටේජ් එක වැඩි කරනවා. වෝල්ටේජ් එක වැඩි කරාම ධාරාව අඩු වෙනවා. මතක ගන්න සමීකරණේ හරි. ජවය සමානයි P මේ P සමානයි VI කියලා. හරිද? නැත්නම් අපිට ඕක ඕන V1 I1 සමානයි V2 I2 කියලා හදන්නත් පුළුවන්. එතකොට වෝල්ටේජ් එක වැඩි වෙන්න හරි මේ V ගේ වැඩි කරන්න මේ කෑල්ල නීතව තියාගන්න කරන්ට් එක මොකද වෙන්නේ? I ගේ අඩු වෙනවා. ඉතින් I ගේ අඩු කරගන්න තමයි වෝල්ටේජ් එක වැඩි කරන්නේ. එම විදුලි බලාගාරයේ ශක්ති පරිණාමය සඳහන් කරන්න. එතකොට ඒක එකපාරකුත් අහලා තිබ්බ නේද? ජල විදුලි නිපදවීමේදී ශක්ති පරිණාමය ලියන්න කියලා තියෙනවා. විභව ශක්තිය, චාලක ශක්තිය, විද්‍යුත් ශක්තිය. එතකොට මෙන්න විදුලි බලාගාරයේ ශක්ති පරිණාමය සඳහන් කරන්න. ඒකදී ලියන්න ඕනේ මෙතන යාන්ත්‍රික ශක්තිය තියෙනවානේ. යාන්ත්‍රික ශක්තියෙන් මොකද වෙන්නේ? යාන්ත්‍රික ශක්තියෙන් පුතේ විද්‍යුත් ශක්තිය හදන එක තමයි කරන්නේ. යාන්ත්‍රික ශක්තිය තමයි අපි කියන්නේ විභව ශක්තිය, චාලක ශක්තිය නම් මනම් කියලා right. මේකෙන් මොකද කරන්නේ? විද්‍යුත් ශක්තිය හදන එක තමයි කරන්නේ. ඕක තමයි මේකේ උත්තරේ. අත උස්සන්න බලන්න මේක තේරුණු කට්ටිය දරුවෝ. hands up එකක් දෙන්න මේක තේරුණු කට්ටිය. අවුලක් නැtei කියන කට්ටිය. අත උස්සන්න මේක තේරුණු කට්ටිය. හරි.
මේ අද අඩුයි තාම කට්ටිය මම හිතන්නේ 21 දෙනයි. හරි. මම හිතන්නේ අඩුත් ගන්න අද පේපර් පස්සේ ඉන්න. නෑ. ඊට පස්සේ ඔන්න ඒකේ තියෙන දෙවෙනි කොටසට දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා ඒකේ. හරි. විදුලිය නිපද වීමට අප රටේ ගල් අඟුරුද භාවිතා කරයි. ගල් අඟුරු පූර්ණ දහනයට අදාළ තුලිත රසායනික ප්‍රතික්‍රියාව ලියන්න. ගල් අඟුරු කියලා කියන්නේ දරුවෝ කාබන්. හරි. කාබන් දහනය වෙනවා කියලා කියන්නේ හරිම ලේසි. C දහනය කියලා කියන්නේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. C ධන O2 අනේ මොනවද ප්‍රතිඵලය? C ධන O2 CO2 අයියෝ ඕක තමයි අහන්නේ. C ධන O2 CO2 ගල් අඟුරු කියලා කියන්නේ කාබන්. හරි. C ධන O2 CO2 තුලිත රසායනික ප්‍රතික්‍රියාව ලියන්න කියලා කියන්නේ. ඉතින් තුලිතයි කාබන් එකයි ඔක්සිජන් දෙකයි. තව භෞතික අවස්ථා දාන්න පුළුවන් ඔබට. මෙතන කාබන්ට එයා ඝන අවස්ථාවේ ඉන්නේ සොලිඩ් කියලා දැම්මා. ඔක්සිජන් ඇවිල්ලා වායු අවස්ථාවේ ඉන්නේ ගෑස් කියලා දැම්මා. මෙයත් ඇවිල්ලා වායු අවස්ථාවේ ඉන්නේ ගෑස් කියලා දැම්මා. තව මීට අමතරව තව මෙතන දාන්න ඕන ශක්තිය කියලා. එකක් දාන්න හරි. නැත්නම් මේක මේ ශක්තිය හදන එක නෙමෙයි අහන්නේ රයිට්. ශක්තිය කියලා දාන්න. හරි. මෙම ගල් අඟුරු සමග සල්ෆර් මිශ්‍රව පැවතීම නිසා ඇතිවිය හැකි පාරිසරික බලපෑම ඒකත් මම මේ ගාම කියන්න පොතේ දැන් මම මේ අර ජෛව ගෝලයේ පාඩම තමයි ටික ටික මේ ලං කරන්නේ මේ කතා කරලා රයි සල්ෆර් එක්ක මිශ්‍ර වුණාම මේවා අපි කතා කරලා තියෙන 9 වස් විතරයි සල්ෆර් එක්ක මිශ්‍ර වුණාම දැන් හිතන්නකො ටයර් පුච්චනකොට එන ගඳ මතකද ඔයාලට ටයර් එකක් ඔයාලා ගෙදර ටයර් එකක් තියෙනවා පුච්චලා බලන්න මේ ගෙදර තියෙන වාහනේ මේ ස්පෙයා වීල් එකේ මේව කරන්න එපා. මේ අර අමතර රෝදයෙන් පුච්චන් ටයර් එක පුච්චන් දෙන්න එපා. හරි. ටයර් කෑල්ලක් පුංචි කෑල්ලක් පුච්චලා බලනකොට එනවා මහා මුතු සැරක් එනවා. හරි. මොකක්ද මේ සැර කියලා අහන්නේ? මගේ පළවෙනි ප්‍රශ්නේ ඒ සැර තමයි පුතේ සල්ෆර් ඩයොක්සයිඩ් තමයි මේ පිට වෙන්නේ. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව තමයි මේ තියෙන්නේ. හරි. සල්ෆර් ඩයොක්සයිඩ් තමයි තියෙන්නේ. ඒක නිසා ඇති වෙන පාරිසරික බලපෑම අහන්නේ. සල්ෆර් ඩයොක්සයිඩ් වලින් පුතේ ඇති වෙනවා මොකද්ද? අම්ල වැසි ඇති වෙනවා. මොකක්ද ඇති වෙන්නේ? අම්ල වැසි ඇති වෙනවා. ඊළඟට X හරි. පරිසර දූෂණය අවම වන පරිදි විදුලිය නිපදවීමට යොදාගත හැකි ස්වභාවික ශක්ති සම්පතක් නම් කරන්න. පරිසර දූෂණය අවම වෙන විදිහට ස්වභාවික ශක්ති සම්පතක්. මොකද්ද පුතේ? සූර්ය ශක්තිය නැත්නම් නේද? හිරු එළිය. හරි. සූර්ය ශක්තිය ලේසියෙන්ම පාවිච්චි කරද හැකි. ස්වභාවික ශක්ති සම්පතක්. හරි. සූර්ය ශක්තිය, සුළං ශක්තිය ඒ දෙක තමයි ගන්න වෙන්නේ right? හරි. එතකොට ඔන්න අපි යනවා අපේ දෙවෙනි ප්‍රශ්නෙට යන්නත් පුළුවන්. අත උස්සන්න මේ දෙවෙනි ප්‍රශ්නේ කරපු කට්ටිය. හරි. විනාඩි දෙකක් දෙන්නම් ටක් ගාලා මේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරයක් ලියන්න. විනාඩි දෙකක් දෙන්නම්. ටක් ගාලා මේක උත්තරයක් ලියන්න.
මං හිතන්නේ කාලය නම් ඇති. හරි. එනෝනිද මම hands up එකක් දෙන්න මං කියන එක නේද? right. රුධිර සාම්පලයක් අන්වීක්ෂණ නිරීක්ෂණය කළ විට දැකිය හැකි රූපයක් පහත දැක්වේ කියලා කියනවා. මෙතන ABC කියලා නිකන් නම් කරලා තිනා බලමු අපි මේ ඒ කවුරු වෙන්නේ නැද්ද? ලොකු සෛලයක් මෙහෙම නිකන් නියස් ටිකක් වගේ එකක් තියෙනවා. මගේ දැනුම හැටියට මෙයා ඇවිල්ලා කවුද? සුදු රුධිරාණුව. මේ ඇවිල්ලා සුදු රුධිරාණුවක් නැත්නම් සුදු රුධිර සෛලයක්. B ඇවිල්ලා මේ රවුම් ඒ කියන්නේ අපි කියනවා මඩලාකාර සෛලය. මඩලාකාර සාමාන්‍යයෙන් තියෙන්නේ රතු රුධිරාණු රක්තාණු කියලා කියනවා. C ඇවිල්ලා මොනවාද? චුට්ටි කෑලි තියෙනවා. මොනවාද පුතේ මේවා? පට්ටිකා කියලා කියනවා. හරි. රයිට්. පළවෙනි එකකින් අහන්නෙත් ඒක තමයි. ABC නම් කරන්න කියලා කියනවා. අත උස්සන්න හරියට ABC නම් කරපු කට්ටිය. හරියට ABC නම් කරපු කට්ටිය hands up එකක් දෙන්න පුතේ. දැන් මම දුන්න වෙලාව දෙයිනේ අඩුම තරමේ. right. A හා B අතර දක්නට ලැබෙන ව්‍යුහමය වෙනසක් හා කෘත්‍යමය වෙනසක් ලියන්න කියලා කියනවා. මම A හා B කියන්නේ A ඇවිල්ලා සුදු රුධිරාණු B ඇවිල්ලා රතු රුධිරාණු ව්‍යුහමය කියලා කියන්නේ අභ්‍යන්තරික හැදිලා තියෙන විදිය වෙනසක්. සාමාන්‍යයෙන් A වල න්‍යෂ්ටියක් ඇත. උන්න ඒක තමයි හොඳ මේක. හරි. A වල න්‍යෂ්ටියක් ඇත. හැබැයි B වල න්‍යෂ්ටියක් නැත. වෙනස්කමක් ලියන්න ඕනේ එතකොට. B වල න්‍යෂ්ටියක් නැත. තව ඕනනම් තව පුළුවන් B වල මොකද්ද හිමොග්ලොබින් ඇත. A වල හිමොග්ලොබින් නැත කියලා ලියන්න පුළුවන්. ඒකත් ව්‍යුහමය සාධකයක්නේ. හරි. ඊට පස්සේ කෘත්‍රිමය වෙනසක්. කෘත්‍රිමය කියලා කියන්නේ යාලේ කාර්යයන් වල වෙනස්කමක් අහන්නේ. ඔය ඒ කියන එක කරා මොකද්ද කරන්නේ? ඒ මගින් කරන්නේ මේ දේහය විස බීජ වලින් ආරක්ෂා කිරීම. හරි. දේහය විස බීජ වලින් ආරක්ෂා කිරීම තමයි කරන්නේ. B වලින් කරන්නේ මොකද්ද? B වලින් කරන්නේ ඔක්සිජන් පරිවහනය කිරීම. ඔක්සිජන් පරිවහනය තමයි දරුවනේ B වලින් කරන්නේ. පැහැදිලිද ඔබ තමුන්නාන්සේලාට? තේරුණාද පුතේ? අද උස්සන්න මේ දෙක ලියුව කට්ටිය. මෙහෙම ලියුව කට්ටිය. සාමාන්‍යයෙන් මම ඔබට යෝජනා කරන දෙයක් තමයි මෙන්න මෙහෙම මේ ඔය වගේ වෙනස්කමක් ලියන්න આવොත් දැන් මෙතන නම් ඇත්තට විඩ නැහැ. විභාගයට આવොත් එහෙම ඊට වඩා ඉඩක් හම්බ වෙනවා right. පොඩි ඉඩක් හම්බ වෙනවා. එතකොට පුළුවන් තරම් මෙහෙම දෙකකට බෙදාගෙනම හරි. මෙතන නම් A කියලායි B කියලායි එහෙම ලියාගෙන මෙයාගේ මේක ඇත. මෙයාගේ මේක නැත. මෙයාගේ මේක මෙයා කරයි. මෙයාගේ මේක මෙයා කරයි කියලා අර වෙනස්කමක් ලියන්න ආවෝතින් උතර මෙතන දැන් මේ වැඩේ කරන්න බෑ. මෙතන ඉඩ නැති දරයි. වෙනස්කම් ලියන්න ආවොතින් මෙන්න මේ වගේම ලියන්න උත්සාහ කරන්න. පැහැදිලිද පුතේ? වෙනස්කම් ලියන්න උත්සාහ කරන්න මෙන්න මේ වගේම. හරි. right. ඊට පස්සේ එන්න රුධිරයේ දැකිය හැකි අක්‍රමවත් හැඩැති සෛල කැබලි කවර නමකින් හැඳින්වේද කියලා අහනවා. අක්‍රමවත් හැඩ අර C කොටස් ගැන අහන්නේ. මොකද්ද ඒවා? රුධිර පට්ටිකා. හරි. රුධිර පට්ටිකා පුතේ ඒකේ කාර්ය මොකක්ද කියලා අහනවා. මොකද්ද පට්ටිකාවල කාර්යය? රුධිරය නේද? රුධිර වහනයකදී රුධිරය කැට ගැසීමට දායක වීම. හරි. රුධිර බාහිර රුධිර වහනයකදී රුධිරය කැට ගැසීමට දායක වීම. මම කියන එක අහගෙන ලියා ගන්න right. බාහිර රුධිර වහනයකදී රුධිරය කැටි ගැසීමට දායක වීම තමයි ඒකට වෙන්න ඕන. අත උස්සන්න බලන්න එහෙම ලියපු අය
hands up එකක් දෙන්න එහෙම කිව්වොත් අනේ ලිව්වේ නැත්ද ඔයාලා රුධිරයේ රතු පැහැවීමට දායක වන රසායනික සංයෝගයේ අඩංගු අයන වර්ගය කුමක්ද? පුතේ හීම් අයන තියෙන හීම් කියලා කියන්නේ මේ Fe ධන දෙක. ඒක තමයි තියෙන්නේ. ඔන්න ඒක මතක තියාගන්න Fe ධන දෙක යකඩ අයන තියෙන right? Fe ධන දෙක මෙතන මේ ඊට එන් කරන්න බෑ. Fe ධන දෙක ලියන්න දන්නවනේ. Fe ධන දෙක. හීම් අයන හීම් කියලා කියන්නේ මේක. Fe ධන දෙක. right? ඒක තමයි තියෙන්නේ. හරි. එතකොට රුධිර ප්ලාස්මාවෙන් පරිවහණය වන ද්‍රව්‍ය දෙකක් ලියන්න. කියලා කියනවා. රුධිර ප්ලාස්මාවෙන් පරිවහණය වෙන ද්‍රව්‍ය දෙකක්. මොනවද පුතේ රුධිර ප්ලාස්මාවෙන් යන්නේ? හෝමෝන යනවා. හරි. හෝමෝන යනවා. බයිස්රාවීය ද්‍රව්‍ය යනවා. ශ්වසන වායු යනවා. හරි. ආශ්වාසන වායුවේ ප්ලාස්මාවෙන් නෙවෙයි යන්නේ. හරි. බයිස්රාවීය ද්‍රව්‍ය දාන්න. බයිස්රාවීය ද්‍රව්‍ය යනවා. හෝමෝන යනවා. ප්‍රෝටීන යනවා. ඔය වගේ ගන්න පුළුවන්. රුධිර පාර විලයනය කියලා කියන්නේ මොකක්ද කියලා අහනවා. රුධිර පාර විලයනය කියලා කියන්නේ පුතේ ඔය කොටස ඔයාලගේ මේකේ නෑ. හරි ඔය රුධිර පාර විලයනය කියන එක මම දන්නේ මොන මගුලට ඔක අයින් කළාද කියලා. නමුත් ඔයාලා 9 දී ඔක ඉගෙන ගත්තා. මමම ඔයාලට 9 දී කියලා දුන්නා රුධිර පාර විලයනය කියලා කියන්නේ පුතේ රුධිරය එක් අයෙකුගේ දේහයේ සිට තවත් අයෙකුගේ දේහයට දේහගත කිරීම. නැත්නම් තවත් අයෙකුට දේහගත කිරීම. රුධිරය එක් අයෙකුගෙන් තවත් අයෙකුට දේහගත කිරීමට තමයි පුතේ කියන්නේ රුධිර පාර විලයනය කියලා. හරි. රුධිර පාර විලයනය කියලා කියන්නේ අන්න ඒකට. හරි. එතකොට ඒ විදිහට ඒක ලියලා තියෙන්න ඕනේ. ඊළඟට අහනවා රුධිරය පාර විලයනය කරන්න අවශ්‍ය කරන අවස්ථා කොයි වගේ අවස්ථාවලද රුධිරයේ පාර විලයනය කරන්න ඕනි කියලා තමයි අහන්නේ. right? එතකොට කොයි වගේ අවස්ථාවකද මොන වගේ අවස්ථාවකද? සාමාන්‍ය රුධිරගත රෝග තියෙන අවස්ථාවල එතකොට වකුගඩු ආබාධ තියෙන අවස්ථාවල හරි හරි වකුගඩු ආබාධ ඒකටත් වඩා මෙහෙම අධික රුධිර වාහනයක් සිදුවන අවස්ථාවකදී හදිසි අනතුරකදී නේද හදිසි රුධිර වාහනයක් වෙන අධික රුධිර වාහනයක් වෙන අවස්ථාවකදී හරි එතකොට ලේ පිළිකා ආදී සිද්ධ මේවා වෙනකොට හරි වකුගඩු ආබාධ වලදී ඔය වගේ ගන්න පුළුවන් right ඊට පස්සේ රුධිරයේ බහුලවම පවතින සුදු රුධිරාණු වර්ගයේ කුමක්ද කියලා අහනවා පුතේ. සුදු රුධිරාණු වර්ග පහක් ගැන මම කියලා දුන්නා. මම ඒකට කෙටි ක්‍රමයකුත් කියලා දුන්නා. නිකන් ඉන්නකොට බෙල්ල මොකද වගේ අතෝසන් මම මේ කියලා දුන්න ක්‍රමේ මතක කට්ටිය. නිකන් ඉන්නකොට බෙල්ල මොකද වගේ කියලා කිව්වේ මතකත් කට්ටිය නයි. නිකන් කියලා කියන්නේ නියුට්‍රෝෆිල, ඉයසොනොෆිල, බේසෝෆිල, මොනොසයිට වසා. නියුට්‍රොෆිල, ඉයසොනොෆිල, බේසෝෆිල, මොනොසයිට වසා. නියුට්‍රොෆිල්, ඉයසොනොෆිල්, බේසෝෆිල්, මොනොසයිට වසා. නියුට්‍රොෆිල්, ඉයසොනොෆිල්, බේසෝෆිල්, මොනොසයිට. දැන් මම මේ කියනකොට දැන් මම පාඩම් කරනවා වගේ තමයි දැන් මේ එහෙම නෙවෙයි ඔයාලා පොඩ්ඩක් කියන්න මම ඔන්න කර ඔයාලත් ඔය ඉන්න තැන ඉඳන් කියන්න දෙපාරක් තුන්පාරක් ඒක ඒ පහ එක දිගට කියන්න හරි නියුට්‍රොෆිල ඉයසොනොෆිල බේසොෆිල මොනොසයිට වාසා හරි ඔය වගේ දෙපාරක් ඔහොම කියන්න දැන් වැඩිපුරම තියෙන එක තමයි පුතේ මෙන්න මේ නියුට්‍රොෆිල් කියන එක හරි එහෙනම් නියුට්‍රොෆිල් කියන එක තමයි පළවෙනි නියුට්‍රොෆිල් ගැටලු දිනවනම් අහන්න වෙන එකක් කියන කාටද මතකද
කිරීටක ධමනි වල කොලෙස්ටරෝල් තැම්පත් වීමෙන් ඇතිවන රෝගී තත්ත්වය මොකක්ද කියලා අහනවා. කිරීටක ධමනි වල නම් අපි කියන එකට කිරීටක ත්‍රොම්බෝසිය කියලා කියනවානේ. කිරීටක ත්‍රොම්බෝසිය. කිරීටක ත්‍රොම්බෝසිය කියලා කියනවා අපි ඔය කිරීටක ධමනි වලින් කොලෙස්ටරෝල් තැම්පත් වීමෙන් ඇතිවන රෝගී තත්ත්වයට කිරීටක ත්‍රොම්බෝසිය. එතකොට ඔය ටික තමයි දරුවනේ මේ ප්‍රශ්නෙට දාලා උත්තර ටික ලියන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි තුන්වෙනි ප්‍රශ්නෙටත් ඔහොමම යන් මුහුදු ජලයෙන් ලුණු හදන සිද්ධියක් ගැන තමයි තියෙන්නේ. අතුපතර මේ යන්නේ මේකවත් ලියාගෙන යන්නකො ඉස්සරහට නේද? හරි. මම හිමීට සාකච්ඡා කරන්න පටන් ගන්නම්. අප රටේ ලුණු නිපදවනු ලබන්නේ මුහුදු ජලය සාන්ද්‍ර වීමෙන්. ලුණු ලේවායක් පවතින ප්‍රදේශයක තිබිය යුතු සාධක දෙකක්. ලුණු ලේවායක් හදන්න ඔයාලගේ ගෙවල් පැත්තේ ලුණු ලේවායක් හදන්න නම් මොනවද තියෙන්න ඕන සාධක? අධික වර්ෂාපතනයක් තියෙන්න ඕනද? කොහොමද? හරි. වර්ෂාපතනය අවම ප්‍රදේශයක් වෙන්න ඕන නේද? වර්ෂාපතනය කියලා ගන්න වර්ෂාපතනය අවම ප්‍රදේශයක් වීම. හරිද? අවුරුද්දේ වැඩි කාලයක් සූර්යාලෝකයට නිරාවරණය වී තිබීම. හරිද? එතකොට තව මුහුදට ආසන්න ප්‍රදේශයක් වීම. හරි. එතකොට නිරන්තරයෙන් සුළං හැමීම. සුළං තියෙන්න ඕන හොඳට. හරි. ඒ වගේ අපිට ඒවා ලියන්න පුළුවන්. හර්දිය මතට සූර්ය රශ්මිය වැටීමෙන් සිදුවන ක්‍රියාව කුමක්ද කියලා අහනවා. හර්දියට සූර්ය රශ්මිය වැටුනහම වාෂ්පීභවනය නේද වෙන්නේ ඇත්තටම. හරි. ඒ වැටිලානේ ඉබේනේ වෙන්නේ රයිට්. වාෂ්පීභවනය තමයි දරුවෝ වෙන්නේ. මොකද්ද වෙන්නේ? වාෂ්පීභවනය තමයි වෙන්නේ පුතේ. වාෂ්පීභවනය තමයි වෙන්නේ. මේකෙදි වාෂ්පීභවනය. දැන් එතකල් බලන් ඉන්න එපා ඔයාලා ප්‍රශ්නේ කරන්න. හරි. ඔයාලා එතකල් ප්‍රශ්නේ කරගෙන යන්න. ලුණු ලේවායක පවතින ප්‍රධාන තටාක තුන හා අවක්ෂේප වන ද්‍රව්‍ය පහත වගුවේ දක්වන්න. තටාක තුනේදී දෙයනේ පළමු තටාකය, දෙවන තටාකය, තෙවන තටාකය නේද? පළමු තටාකය, දෙවන තටාකය නැත්නම් මධ්‍යස්ථ තටාකය. sorry පළමු නෙවෙයි මේක කුඩා තටාක, මධ්‍යස්ථ තටාක. හරි. ඊට පස්සේ විශාල තටාකයි. පළමු නෙවෙයි මෙතන කුඩා තටාක. කුඩා තටාක, මධ්‍යස්ථ තටාක, විශාල තටාක. right. එතකොට ඔය වගේ තටාක තුනක් තියෙනවා. වැරදුනා නේද? මොකක්ද වැරදුනේ? මුලින්ම එන්නේ මොනවද? ඕඩර් එක වැරදුනා. හරි. මුලින්ම එන්නේ මොනවද? ප්‍රධාන මුලින්ම එන්නේ විශාල තටාක. මුලින්ම එන්නේ මොනවද? විශාල තටාක. දෙවෙනි එක මධ්‍යස්ථ තටාක තමයි. තුන්වෙනියට එන්නේ කුඩා තටාක. මම මේකට වඩා උදාහරණයක් කියලා දුන්නා. මතකද උදාහරණයක්? සාමාන්‍යයෙන් ඉස්සර කාලේ හරි සාමාන්‍යයෙන් ඇත්තටම පැරණි අපේ අත්තම්මල සීයලා නේ ගොඩක් දුරට මේක අත්තම්මල සීයලාටත් වඩා ගොඩක් මුත්තම්මල සීයලා මෙනේ
එහෙම තමයි කරන්නේ මේ. උණු තේ එකක් උණු කහට එකක් එහෙම දුන්නාම සාමාන්‍යයෙන් නිවා ගන්න කොහොමද ඉක්මනට? නිවා ගන්න දැන් PDC එකයි කෝප් එකකුයි දාලා දුන්නාම ඒ කහට එක PDC-යට දා ගන්නවා. නැත්නම් මේ ටී එක PDC-යකට දා ගන්නවා. PDC-යට දානවා. PDC-යට චුට්ටක් දානවා. චුට්ටක් දැම්මහම ඊට පස්සේ පොඩි හොඳ හුලම් පාරක් ගහනවා. ඊට පස්සේ PDC-යෙන්ම කඩදලා කලබනවා. හරි. එතකොට දැන් මේකෙදි මේ ඇයි PDC-යට දාන්නේ කෝප්පේ තියෙද්දි? කෝප්පේ ඇවිල්ලා පුතේ වර්ගඵලයේ අඩුයි. උඩ වර්ගඵලයේ අඩුයි. මේකෙන් චූට්ටක් මේකට දැම්ම ගමන් මේ ඒ චූට්ට මේකේ සම්පූර්ණ විසිරෙනවා. විසිරුණාම මේකේ ඝනකම බොහොම අඩු ඝනකම වර්ගඵලයේ වැඩි වායු වලට නිරාවරණය වෙලා දින ඉක්මනට නිවෙනවා. මොකද නිවෙනවා මොකද වර්ගඵලයේ වැඩි නිසා. ඉතින් ඔය සිද්ධාන්තය වගේ දෙයක් ඔක තමයි මෙතන පළමු තටාකෙදි වෙන්නේ. සාමාන්‍යයෙන් පළමු තටාකෙදි තුර මොනවද අවක්ෂේප වෙන්නේ කියලා ඔබට මතක ඇති. ඒකද අවක්ෂේප වෙන්නේ මුලින්ම කැල්සියම් කාබනේට්. උණු ගල් තමයි මුලින්ම අවක්ෂේප වෙන්නේ කැල්සියම් කාබනේට්. ඊළඟට දෙවෙනි B කොටස තමයි B කියන්නේ මධ්‍යස්ථ තටාක වලින් අවක්ෂේප වෙන්නේ පුතේ කැල්සියම් සල්ෆේට්. ඒ කියන්නේ ජිප්සම්. හරි. කැල්සියම් සල්ෆේට් තමයි අවක්ෂේප වෙන්නේ. ඒකට අපි කියනවා ජිප්සම් කියලා. සිමෙන්ති නිෂ්පාදනයට ගන්නවා, පැරිස් බදාම හදන්නට ගන්නවා ජිප්සම්. කුඩා තටාක වලින් තමයි දරුවනේ සෝඩියම් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙන්න පටන් ගන්න. NaCl අවක්ෂේප වෙන්න පටන් ගන්නවා. ඕම් ඔය විදිහට ඕක පුරවන්න ඕනේ. අත උස්සන්න මේක මේ විදිහට පුරවපු කට්ටිය. right good. අපේ දැන් ඉන්න සාමාන්‍ය තීරියට දරුවෝ 30ක් විතර අද 18 දෙනා ඉන්නේ. මොකක් හරි අද පොදු ප්‍රශ්නයක්ද මොකක් හරි ක්ලාස් එකක්වත් තියෙනවද පුතේ? නැත්තම් පේපර් එක අරන් ගිහලා තියෙන මෙච්චරද මට අහන්නත් ඔන්න කීයක් අරන් ගියාද කියලා 18යි 20යි නේද? එතකොට දැන් මේ ප්‍රශ්නේ කළාම මම කියන්නම් දේවල් ටිකක් තියෙනවා කියන්නේ. මෙලෙස ලබා ගන්නා ලුණු තිත්ත හා තෙත් ස්වභාවයක් ගන්න ඇයිදයි පැහැදිලි කරන්න. ඒ වායේ මැග්නීසියම් ලවණ මිශ්‍ර වී ඇති නිසා. මේකෙදි මේ මැග්නීසියම් සල්ෆේට් මැග්නීසියම් ක්ලෝරයිඩ් වගේ දේවල් මිශ්‍ර වෙලා තියෙනවා පුතේ. හරි. මෙතනදී මැග්නීසියම් සල්ෆේට් මම මෙතන ලියවන මෙතන ලියන්න එපා ඒක. මැග්නීසියම් සල්ෆේටුයි මැග්නීසියම් ක්ලෝරයිඩුයි මිශ්‍ර වෙලා තියෙනවා. ඒව නිසා තමයි හරි මේවා මේ තිත්ත සහ තෙත් ස්වභාවයක් ගන්න. අවද්‍රාවකතාවය කියලා කියනවා. හරි. ඊට පස්සේ ද්‍රාව්‍යතාවය කෙරෙහි බලපාන සාධක දෙකක් නම් කරන්න කියලා කියනවා. ද්‍රාව්‍යතාවයට බලපාන සාධක දෙකක් නම් කරන්න රූල් තුනක් තියලා තිනවා. ඒක මාරම බලන්නේ නේ. සාධක දෙකක් තමයි එකක් ඇවිල්ලා ද්‍රාව්‍යතාවයට උෂ්ණත්වය බලපානවානේ. උෂ්ණත්වය අණු ද්‍රාව්‍යතාවය වෙනස් වෙනවනේ. එතකොට ද්‍රාවකයේ ස්වභාවය බලපානව නේද? ද්‍රාවකයේ ස්වභාවය බලපානවා. එතකොට ද්‍රාව්‍යයේ ස්වභාවය බලපානවා. මේ වගේ තියෙනවා right. ඊට පස්සේ සෙල්සියස් අංශක 30 දී ජලයේ ග්‍රෑම් 200ක් තුළ සෝඩියම් ක්ලෝරයිඩ් 50ක් උපරිම ලෙස දිය කර තිබේනවා. ඔන්න දැන් සීන් එකක් right. ජලයේ ග්‍රෑම් 200ක ඔන්න මම පොඩ්ඩක් කියන්නම් ලියනවා හරි. ජලය කියන්නේ H2O නේ. H2O ග්‍රෑම් 200ක තමයි පුතේ සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 50ක් දිය වෙන්නේ. හරිද? එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් වල ද්‍රාව්‍යතාවය අහනවා. ද්‍රාව්‍යතාවය කියලා කියන්නේ ග්‍රෑම් 100ක් තුල ද්‍රාවකයේ ග්‍රෑම් 100ක් තුල දිය වෙන ද්‍රාව්‍ය ප්‍රමාණයනේ. එහෙනම් දැන් හදන්න ඕනේ. මොකද්ද හදන්නේ? මොකද්ද තියෙනවනේ දීලා නෑ හදන්න ඕනේ. 200ක දීලා තියෙන්නේ. එහෙනම් මේක 100ක කරන්න මොකද කරන්න ඕනේ? මෙයා දෙකෙන් බෙදන්න ඕනේ. මෙයාවත් මොකද කරන්න ඕනේ? දෙකෙන් බෙදන්න ඕනේ. එහෙනම් වතුර 100ක දිය වෙන මේවා ගන්න කීයද? 50 බෙදීම 2යි කියලා කියන්නේ කීයද? 25යි. එහෙනම්
25 ග්‍රෑම්. ඉහත ද්‍රාවණයේ උෂ්ණත්වය 56 දක්වා ඉහළ දමන ලදී. එවිට ද්‍රාව්‍යතාවය වැඩි වේද කියලා අහනවා. වැඩි වේ. මේ රූල් තුනක් තියලා දෙනවා වැඩි වේ කියන එක ලියන්න. වැඩි වේ. උෂ්ණත්වය වැඩි කරන්න තියෙන ප්‍රමාණය වැඩි වෙනවනේ පුතේ. NaCl වල ද්‍රාව්‍යතාවය වැඩි වේ. වැඩිපුර තියෙනවා. ඒක හරි. අතුස්සන්න මේක ටික ලියපු කට්ටිය මේ විදිහට. අතුස්සන්න මේ ටික කරපු කට්ටිය. ඔව්. good. කීප දෙනෙක් කළා තියෙනවා. right. NaCl කුඩු සමග සීනි ඉතා සුළු ප්‍රමාණයක් මිශ්‍ර වී තිබෙනවා. මෙන්න සෝඩියම් ලුණුත් එක්ක සීනි මිශ්‍ර වෙලා තියෙනවා නම් සංශුද්ධ ලුණු මියදියක් ලබා ගන්න. දැන් ඔයකින් ලුණු ටික විතරක් පෙරලා වෙන් කර ගන්න සුදුසු ක්‍රමයක් පියවර වශයෙන් දක්වන්න කියලා කියනවා. හරි දැන් ඔන්න ලුණුයි සීනි කියනකොට මොකද කරන්නේ? ලුණුයි සීනි කොහොමද වෙන් කරගන්නේ? කල්පනා කරන්න බලන්න ලුණුයි සීනි වෙන් කරගන්න ක්‍රමයක්. දැන් අපි හිතමුකෝ ඔය මිශ්‍රණේ වතුරේ දිය කරා කියලා. වතුරේ දිය කරාම සෝඩියම් ක්ලෝරයිඩ් උත් දිය වෙනවා. ලුණුත් දිය වෙනවා සීනිත් දිය වෙනවා. ලුණුත් දිය වෙනවා සීනිත් දිය වෙනවා. ඒක හරි. ලුණුත් දිය වෙනවා සීනිත් දිය වෙනවා. ඊට පස්සේ වතුරේ දිය කරලා හරියන්නේ නැහැ නේ නන්නේ. මොකද්ද හිතන්න බලන්න මේ ක්‍රමයක් කොහොමද ඒක අපිට කරන්න පුළුවන්. ලුණුයි සීනි දිය වුණාම එකට සෙට් වුණාම මොකද වෙන්නේ? එයාව වෙන් කරන්නේ කොහොමද? කූබියක් දෙන්න කියනවා සීනි ටික තෝරලා ගන්න කියනවා එහෙමද? ඒකත් පුළුවන් නේ කූබියක් නෑ නේද දෙන්නේ. විද්‍යාත්මක ක්‍රමයක් හිතන්න බලන්න. ලුණුයි සීනි. ඔයාලා දන්නවද සීනි ටිකක් සාමාන්‍යයෙන් නිකන් හැලිය සාස්පානකට දාලා රත් කරාම මොකද වෙන්නේ? සීනි ටිකක් සාස්පානකට දාලා රත් කරාම මොකද වෙන්නේ? සීනි පැණි හැදෙනව නේද? සීනි පැණි හැදෙනව නේද? සීනි ටිකක් සාස්පානකට දාලා රත් කරාම. ඒක තමයි කරන්න වෙන්නේ. මොකද කරන්නේ? මේ සීනි සහ පැණි මිශ්‍රණය මොකද කරන්නේ? පළවෙනි පියවර තමයි එනම් මම මෙතන ලියන්න මෙතන ඉත නෑ මම ලියන්නේ නෑ ඔයාලා ලියා ගන්න ඕනේ නේද? පළවෙනි පියවර මේම මිශ්‍රණය හරි සාස්පානක නැත්නම් ඇලුමිනියම් භාජනයක තමයි රත් කිරීම. මිශ්‍රණය රත් කිරීම. රත් කරනකොට මොකද වෙන්නේ? මෙතන තියෙන සීනි ටික විතරක් මොකද වෙන්නේ? හරි. සීනි ටික විතරක් මොකද වෙන්නේ පුතේ? කුණු වෙනවා. සීනි ටික විතරක් කුණු වෙනවා. ලුණු ටික කුණු වෙන්නේ නැහැ. ලුණු ටික වතුරේ තැම්පත් වෙලා තියෙනවා. කුණු විදියට. දැන් ඊට පස්සේ රත් කරලා ඊට පස්සේ ඔන්න දෙක මොකද කරන්නේ? පෙරා ගන්නවා. පෙරා ගැනීම. දැන් රත් කරලා ඉවරලා උණු වුණාට පස්සේ පෙරා ගන්නවා. පෙරා ගන්නකොට කුඩු ටික පෙරණේ ඉතිරි වෙනව නේද? කුඩු ටික පෙරණේ ඉතිරි වෙනවා. හරි. සීනි ටික මේ අර දිය වෙච්ච සීනි ටික සීනි පැන ටික යනවා. ඒ කියන්නේ අයින් වෙනවා. right? අයින් වෙනවා කියන්නේ ඒක පෙරණට යනවා අර අවශේෂය වෙනවා ලුණු නේ. ලුණු අවශේෂ වෙනවා. ඊට පස්සේ ලුණු නියදියක් ගන්නනේ. ඊට පස්සේ එන්න තුන්වෙනි පියවර තමයි හරි. අවශේෂය ලුණු සංශුද්ධ නම් අවශේෂය තව වේල ගන්නවා right අවශේෂය වියලා ගැනීම. ඕක තමයි අපිට කරන්න වෙන හොඳම දේ. වෙනත් ක්‍රම යෝජනා කරපු කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් අතෝස්ස කියන්න බලන්න. වෙනත් ක්‍රම යෝජනා කරන කට්ටිය ඉන්නවා නම් මේක වෙනස් කරන්න. ඔයාලා ලියපු ඒ වගේ හරියන්න පුළුවන් තව ක්‍රම තියෙන්න පුළුවන් ඒකෙන් මම අහන්නේ.
වෙනත් ක්‍රම ලියපු කට්ටිය අඩුම තරමේ දෙයියනේ මම ඒවාලා ලියපු ක්‍රම ටික කියන්න බැරි නම් මට ෆොටෝ එකක් ගහලා එවන්න එකක් ගන්න. හරි. ඊට පස්සේ අපි එන හතරවෙනි ප්‍රශ්නෙට යන්න. වෙලාව අපරාධ නාස්ති කරන්න තුනේ ඔන්න. ප්‍රිස්මයක් තුලින් ආලෝක කදම්බයක් ගමන් කිරීමේදී සිදුවන වෙනස්කම් පරීක්ෂා කිරීමට පාදයට සකස් කරන ලදී. ඔබට පේනවා මේ කියලා කියන්නේ මේ පරාවර්තනය වෙලා ඒ කියන්නේ මේක කල දර්පණයක්. ඊට පස්සේ මෙන්න මෙතන විවරයක් තියෙනවා. ඊට පස්සේ විවරය හරහා මෙහෙම ගිහලා මේක ප්‍රිස්මයක් අවුලක් නැහැ. ප්‍රිස්මයෙන් මෙන්න මෙහෙම කිරණ නැවෙනවා මේක මෙතන වර්ධනයක් වෙන්නේ. මෙතන මම කියන්නේ මේක මෙතන පරාවර්තනයක් වෙන්නේ. මෙතන වෙන්නේ මොකද්ද? මෙතන වර්ධනයක් වෙනවා. හරි. මෙතන මොකක්ද කියලා දන්නේ නැහැ. මේක තීරයක්වත් වෙන්නේ නැහැ. ඔව් මේක තීරය වෙන්නේ. රයිට්. ඒ ඇවිල්ලා මොකද්ද? නම් කරන්න කියලා කියනවනේ. එහෙනම් ඒ ඇවිල්ලා මොකද්ද පුතේ? කාල දර්පණය. B ඇවිල්ලා විවරය. නැත්නම් තව නම් මොනවද දාන්න? තව නම් දාන්න පුළුවන්. තව නම් තියෙනවා මේකට. රයිට්. ඔයාලා ලියපු නම් තියෙනවා නම් ඒවන්න ඒවා આવොත් මම කියලා කියන්නම් එනවා මොකක්ද එනවා හරිද කියලා කියන්න. විවරය හරි පටු විවරය හරි සිහින් සිදුර හරි මොකක් හරි එහෙම ගන්න පුළුවන් right. C ඇවිල්ලා මොකද්ද? තිරය. මෙහි B යොදා ගැනීමට හේතුව කුමක්ද? මේ B යොදා ගන්න ඒක වර්ණ ආලෝක කිරණ. එන්නකම් මේ ආලෝක කිරණයක් ලබා ගන්න. අර අතනදී ආලෝක කදම්බයක් මේවනේ. ආලෝක කිරණක් වෙන් කර ගන්න තමයි B යොදා ගන්න. ආලෝක කිරණක් වෙන් කර ගැනීමට තමයි B යොදා ගන්න. ආලෝක කිරණක් වෙන් කර ගන්න තමයි B යොදා ගන්න. ඒකේ තමයි ආලෝක කිරණක් විතරක් වෙන් වෙලා ඉන්නේ right. ප්‍රිස්මයේ තුලින් සුදු ආලෝක කිරණ හතරකට වෙන්වීමේ ක්‍රියාව හඳුන්වන නම මොකක්ද කියලා අහනවා. මොකක්ද ඒකට කියන නම? අපකිරණය කියලා තමයි එන්නේ ඒකට right. අත උස්සන්න මේ ටික ලියපු කට්ටිය මේ විදිහට ලස්සනට. මම කරන්න කලින් කරපු කට්ටිය නැද්ද කවුරු? උඩ ඊළඟ එකට යනවා අපි. දැන් පුතේ මෙහෙමයි හරි. දැන් මට පේනවා ඔයාලා පේපර් එක අරගෙන තිබ්බට කරලා නැහැ වගේ ගතියක් මට දැනෙනවා right. ඒක ඉතින් මේව පුළුවන් විදිහට කරන්න ඕන. අන්න ඒකයි ඔයාගේ නේද? මේ ඔයා දරුවෝ මේක පුළුවන් විදිහට කරන්න ඕන. මතක තියාගන්න අද ඇවිල්ලා 8:19. 8:19 අද ඇවිල්ලා හරි. මේ 8:19 කියන දිනේ අද දිනේ මේ තව තියෙන්නේ මේ අවුරුද්දට තව දින කීපයක්. කියන්නේ මාස කීපයක් මාස 4ක් විතර තියෙන්නේ මාස 4 නේද? දැන් මේ අගෝස්තු ඉවරනාම සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් 4ක් තියෙනවා. 31 වෙනකොට ඔයාලගේ වැඩ ඉවර කරන්න පුරුදු වෙන්න මේ අපි ටාගට් කරලා තියෙන්නේ. ඉතින් අන්තිමට ඔබට තමයි ලියන්න හම්බෙන්නේ O level කියන විභාගය. දැන් මම දන්නවා මේ කොහොමත් මේ මොන දෙයක් කිව්වත් සමහරලාට සමහර කට්ටිය ඉන්නවා එයාලට මේක දැනෙන්නේ නැහැ. ඒකට හේතුව මේ ඔන්ලයින් ක්‍රමවේදයේ තියෙන දුර්වලතාවයක් තමයි ඒක right. නමුත් මේක පුතේ හැම වෙලේම right ඔබට පාඩම් නොකර ඉන්නවා නම් මොකුත් නොකර ඉන්න හිතනවා නම් මතක් කරගන්න අම්මගේ තාත්තගේ තියෙන මේ ධෛර්යය ගැන මතක් කරගන්නකොනේ. අම්මයි අප්පච්චි ඔයාට මේ දවස් ටිකේ උගන්වන්න කොච්චර මහන්සියක් වෙනවද? හරි. ක්ලාස් ෆීස් කියවාගෙන සමහරලාට මේ දවස්වල මේ දැන් ඔය බිස්නස් එක කරනවා නම් බිස්නස් උත් නැහැ මේ දවස්වල නේද? මේ දවස්වල හැම දෙයක්ම නැහැ හිටලා රජේ රස්සාවක් නම් කරනවා නම් විතරක් ඔන්න
මාසය අන්තිමට පඩි එනවා ඇති. නමුත් අර වෙනත් කර්මාන්තවල සහ පෞද්ගලික අංශ රැකියා කරන කට්ටියට හරි මේ දිනවල ඇත්තටම මිල මුදලොත් එච්චර නැහැ. පඩිත් නැහැ එහෙම හම්බ වෙන්නේ. ඒක නිසා මේ එහෙම තියෙද්දිත් ඔබේ අධ්‍යාපනයේට වැය කරන මේ මුදලට පුතේ සාධාරණයක් ඉෂ්ට කරන්න ඔබ සැදී පැහැදී ඉන්න ඕන පුතේ. මේ මිනිස්සුන්ගේ ඇස් වලට කවදාවත් කඳුලක් දෙන්න එපා. හරි. දුකක් දෙන්න එපා. හරි. ඉතින් ඒක නිසා ඔයා මේ පේපර් එකක් එහෙම දුන්නා මේක කරන්න ඕන. හරි. ඒක කරන්න ඕන. දැන් ඒතකොට ඒක කරාම තමයි ඔයාට මේ හරි මේ පේපර් ක්ලාස් එකට හොඳ සක්‍රියව සහභාගී වෙන්න පුළුවන් වෙන්නේ. නැත්නම් පුළුවන් බැරිලුවක් නැහැ. නමුත් ඉතින් කරන්න කියන මම බල කරන්නේ දැන් මේක පන්තියේදී කරනවා නම් මම මේක කරවනවනේ ඔයාලට. ඔයාලට සාමාන්‍ය පැය කාලයක් මම දෙනවා මේක කරන්න. තමයි සාමාන්‍ය XY දක්වා දක්වන්න ලැබෙන වර්ණ හත පිළිවෙලින් ලියන්න. X කියන උඩම නේ නේද? එනවා නේද? රන් තැබිලි කන්න කොල්ල නිල් ලිප්ටික් දකි. රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දම් රන් තැඹිලි කඩන කොල්ල නිල් ලිප්ටික් දකි. රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දම් කියන පාට හත ලියන්න ඕනේ. අත උස්සන්න මේ පාට හත ලියපු කට්ටිය වර්ණ හත පිළිවෙලෙන් ලියපු කට්ටිය අත උස්සන්න බලන්න. මේ පාට හත නේද? මේ පාට හත මතක නැත්නම් වැඩක් නැහැ. මේ පාට හත මතක නැත්නම් ඉතින් ඉඳලා වැඩක් නැහැ මේ ලෝකේ හරි. නේද? ලෝකයෙන් යමු නේද? කියලා තමයි කියන්න වෙන්නේ right? ඊට ආකාරයට සුදු ආලෝකයේ වර්ණ හතකට වෙන්වීමට හේතුව ලියන්න කියලා කියනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ සුදු ආලෝක කිරණේ ඔව් හරි ආලෝක කිරණවල විවිධ ආලෝක කිරණවල නේද මාධ්‍යෙන් මාධ්‍යයට වේගය වෙනස් වීම right වේගය වෙනස් වීම තමයි හේතුව මෙයාලගේ වේගය වෙනස් වීම තමයි හේතුව right මාධ්‍ය තුළ වේගය වෙනස් වීම ඉහත ඇටෝමේ නිරීක්ෂණ ඇසුරින් පරිසරයේ දක්වන ලැබෙන මේ ඒ විදිහට පාට ලස්සනට තියෙන පරිසරයේ නිරීක්ෂණයක සංසිද්ධිය මොකක්ද කියලා අහනවා අනේ මොකද්ද පාට හත ලස්සනට පේන්නේ දේ දුන්න තමයි කියන්නේ පහත අවස්ථාවල ආලෝක කිරණ ගමන් ගන්න ආකාරය හදා පිළිස්ථාන සම්පූර්ණ කරන්න කියලා කියනවා එතකොට මේක මෙහෙම එනවා මේක මේ වගේ මූලිකස් වගේ අඳින්න එපා ලස්සනට පැන්සලෙන් අඳින්න මේ පිළිවෙලට හරි මේක මෙහෙම ආවා මෙහෙම මේක අපිට හරියටම කියන්න බෑ 45 මේක නෑ නෙවෙයි මේක ගියලා මේක නම් මේම අනුවෙන් නෙවෙයි මේම පිළිමද වුන් ගාලා යනවා මේ මීතලයක් දැම්ම මේ මීතලයක් දැම්ම කොහොමද තමයි ඕකේ ප්‍රිස්ම ප්‍රයෝජනයට ගනිමින් නිපදවා ඇති ප්‍රකාශ උපකරණයක් නම් කරන්න කියලා කියනවා. මේ විදිහට මේ ප්‍රිස්ම අරගෙන හදලා තියෙන ප්‍රකාශ උපකරණයක් නම් කරන්න කියලා කියනවා. ප්‍රිස්ම අරගෙන හදපු ප්‍රකාශ උපකරණය තමයි මේ ප්‍රිස්ම දෙනෙතිය. හරි. බයිනොකියුලර් කියලා කියන්නේ නේද? ප්‍රිස්ම දෙනෙතිය. ඊළඟට එම ප්‍රකාශ උපකරණය භාවිතා වන අවස්ථාවක්
දුර ඇතිද ලංකර නිරීක්ෂණය කිරීම කියන උත්තරේ තමයි ගන්න වෙන්නේ ඒක නේද? දුර තියෙන දේවල් බලන්න බයිනෝ එකක් පාවිච්චි කරන්නේ. හැබැයි දුර තියෙනවා කිව්වට උතනදී අපි ඉරහඳ බලන්න ඔක ගන්නෙ නැහැ. ඒක නිසා මේ දුරින් ඇති වස්තු නිරීක්ෂණයට දුරින් ඇති දේවල් නිරීක්ෂණයට නේද? එහෙම ගන්න පුළුවන් නේ. ඈතින් ඇති දසුණක් නිරීක්ෂණයට ලංකර බලා ගැනීමට හරි. ඒ වගේ උත්තරයක් ලියුණා නම් හරි. 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 එහෙනම් දැන් අපි මේ බයෝ ප්‍රශ්නෙට යමු. එහෙනම් දැන් අපි මේ බයෝ ප්‍රශ්නෙට යමු. මිනිසාගේ ආහාර ජීවන පද්ධතියේ කොටස් දල රූප සටහනකින් පහර දැක්වේ. මේ පාඩම කරලා තියෙන්නේ සම්පූර්ණව A B C D E F කොටස් නම් කරන්න. ඒ ඇවිල්ලා මට මගේ ෆොටෝ එක පේන්නේ මම මේක නිසා මේ පේපර් එක බලනවා. ඒ ඇවිදින්න පේන්නේ කේත ග්‍රන්ථියක් වගේ නේද? ඒ ඇවිල්ලා මට පේන්නේ නම් කේත ග්‍රන්ථිය. මොකද ඊට පස්සේ ප්‍රශ්නිකුත් අහලා තිනවා ඔය ගැන. මම ඒකයි පොඩ්ඩක් බැලුවේ. කේත ග්‍රන්ථි වගේ තමයි. මේක රචනා ප්‍රශ්න හොඳේ. රචනා ප්‍රශ්න වලට ඔයා උත්තර ලියනකොට හරි ඔන්න දැන් මේක මෙහෙම හිතන්න. මෙතනදී රෝමිල් ලක්කම් එක දැම්මා. හරි. රචනා ප්‍රශ්නනේ. රෝමිල් ලක්කම් එක දැම්මා. හරි ඒ කියලා දැම්මා. ඉස්සරහින් දැම්මා මොකද්ද? මොන රචනා ප්‍රශ්න වලට ලියන විදිය රයිට් ලස්සන ලියන්න ඕන. කේත ග්‍රන්ථි B B ඇවිල්ලා මොකද්ද? B අක්මාව වගේ නේද? අක්මාව හරි පිත්තාට අපි දැන් අක්මාව කියලා දාගමුකෝ. හරි C ආමාශය නේද? බලන්න ඔබ මේක නම් කරාද කියලා. D අඩේ D එකක් නෑනේ. මෙහෙම කරගන්න. උතන D එකක් නැති නිසා ඊළඟට ප්‍රශ්න ටිකක් තියෙන නිසා මම මෙහෙම දාන්නම්. ඔන්න උතන මෙහෙම කරන්න පුළුවන්. හරිද? ඔය D තමයි මෙන්න මෙයා. B තමයි මෙන්න මෙයා. B ඇවිල්ලා මෙතන තියෙන පොඩි මල්ලක් වගේ අයිටම් එකක්. හොඳේ. මේ මල්ල වගේ අයිටම් එක තමයි මේ B කියලා කියන්නේ. හොඳේ. B කියලා කියන්නේ මෙන්න මේ සම්පූර්ණ අයිටම් එක. දැන් ඔන්න මම හිතන්නේ තේරෙනවා. B එහෙනම් මොකක්ද වෙන්න ඕන? අර මල්ල වගේ අයිටම් එක මොකද්ද? මල්ල වගේ අයිටම් එක පිත්තාශය. මල්ල වගේ අයිටම් එක මොකද්ද? පිත්තාශය. ඔය D මොකක්ද එන? D තමයි තරෝ මොකක්ද එන? අක්මාව. ඊට විදිහ මොකක්ද බලමු. ඊට අග්න්‍යාශය වගේ කොට පේන්නේ. ඊයවිල අග්න්‍යාශය. නෙට් එක මෙහි දැක්වෙන ආහාර ජීර්ණ පද්ධතියට කෙලින්ම සම්බන්ධ නොවන ග්‍රන්ථි දෙකක් නම් කරන්න. ආහාර ජීර්ණ පද්ධතියට කෙලින්ම සම්බන්ධ නොවන ඔය කෙලින්ම සම්බන්ධ වෙලා නැහැ. එහෙම මෙහෙම සම්බන්ධ වෙලා දෙන ග්‍රන්ථි දෙකක් නම් කරන්න කියලා කියනවා. මෙහි දැක්වෙන කියලා නේ එහෙනම් අනිවාර්යෙන් එකක් අග්න්‍යාශය ඇවිල්ලා ග්‍රන්ථියක්. හෝමෝන හතර එකක් නේ. අග්න්‍යාශය ඊගාව ග්‍රන්ථිය තමයි අක්මාව. එකක් නේද? එහෙම සම්බන්ධ වෙලා තියෙනවා. ඔය ලක්ෂණ තුන. තුනේ A කැපිටල් A මගින් නිපදවන එන්සයිම් මේ කොහොමද කියලා අහනවා. කැපිටල් A මගින් නිපදවන එන්සයිම්. කැපිටල් A කේට ග්‍රන්ථිනේ. කේට ග්‍රන්ථි වලින් හදන එන්සයිම් මොකද්ද පුතේ? සංකල මතක් කරනවා. ටයලින්
එන්සයිමය නැත්තම් ඔයාලට තව එකක් කේටමය ඇමයිලේස් කියලා දාන්නත් පුළුවන්. කේටමය ඇමයිලේස් එන්සයිමය කියලා දාන්නත් පුළුවන්. එහි ආහාර දීම සම්බන්ධ ක්‍රියාවලිය කුමක්ද කියලා අහනවා. හරි. ඒකෙන් මොකද කරන්නේ? පිෂ්ඨය අතරමැදි ඵලයක් වන මෝල්ටෝස් බවට පත් කරයි. පිෂ්ඨය අතරමැදි ඵලයක් වෙන මෝල්ටෝස් බවට පත් කරයි කියලා ලිව්වා. ප්‍රතික්‍රියාවක් ලියන්න. මේ පිෂ්ඨය කියලා දැම්මා. ඊතලයක් දැම්මා. මෝල්ටෝස් කියලා දැම්මා. ඊතලෙ උඩ මොකක්ද දාන්නේ? ටයලීන් කියලා දැම්මා. ඔක තමයි කරන්න තියෙන්නේ. තුන්වෙනි එකේ ඔන්නෝමයි කරන්න තියෙන්නේ. ඉතින් 4 හරි. ඒ C අවයවය නිපදවන එන්සයිම් දෙකක් නම් කරන්න කියලා කියනවා. C අවයවය නිපදවන ඔය C කියන්නේ ආමාශයනේ. ආමාශය නිපදවන එන්සයිම් දෙකක්. එකක් තමයි පුතේ ආමාශික විශේෂ තියෙන එන්සයිම් අහන්නේ මොනවාද? පෙප්සි. දෙවෙනි එක මොකද්ද? රෙනී. දෙකක් අහන්න නිසා දෙකම ලියන්න. ඒක C ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයක් ලියන්න කියලා කියනවා. ආමාශයේ තියෙන මොකද්ද? ગેස්ට්‍රයිටිස්. අඩේ මොකක්ද ඒකට කියන්නේ සිංහලෙන්? ગેස්ට්‍රයිටිස්. ગેස්ට්‍රයිටිස් කියලා දාන්නකො. ඒකේ සිංහල තේරුම මට මතක නැහැ. සිංහල තේරුම දන්නවනම් දාගන්න. මට මතක නැහැ සිංහලෙන් මොකක්ද. ආමාශය අම්ල ගතිය මොකක්ද කියන්නේ. හරි. එවැනි රෝග තත්ත්වයක් ඇතිවීමට බලපාන හේතු දෙකක් අහනවා. ඉතින් පුතේ ආමාශයේ මේ ગેස්ට්‍රයිටිස් වලට හේතු දෙකක් නියමිත වේලාවට ආහාර නොගැනීම, අධික තෙල් සහ අධික මිරිස් සහිත ආහාර ගැනීම, ඒ වගේ හේතු දෙකක් ලියන්න. ඊට පස්සේ B අඩංගු ශ්‍රාවය ආහාර ජීර්ණ ක්‍රියාවලියට උපයෝගී වන්නේ කෙසේද කියලා අහනවා. අයියෝ මොකක්ද මේක නේද? B කවුද? B ඇවිල්ලා පිත්තාශයේ තියෙන පිත්තුෂ කොහොමද වැදගත් වෙන්නේ කියලා තමයි අහන්නේ. හරි. පිත්තුෂේ කොහොමද වැදගත් වෙන්නේ කියලා අහන්නේ. හරි. පිත්තුෂය මගින් මොකද කරන්නේ? පිත්තුෂය මොකද කරන්නේ? ලිපිඩ දිරවීම නේද? ලිපිඩ ජීර්ණය පහසු කරන එක නේද කරන්නේ? ලිපිඩ ජීර්ණය පහසු කරන එක තමයි කියන්නේ මේ ලිපිඩ තෛලෝදීකරණය කිරීම කියන එක තමයි ලියවෙන්න ඕනේ දැන් right? ඊළඟට B ඒකේ B කොටස D මගින් නිපදවන බයිස්රාව්‍ය D කියන්නේ අක්මාවනේ. අක්මාවේ හදන බයිස්රාව්‍ය ද්‍රව්‍ය තමයි පුතේ යූරියා. යූරියා තමයි හදන්නේ අක්මාවේ. F කොටස මගින් ඉටු කරන ප්‍රධාන කාර්ය කුමක්ද කියලා අහනවා. F කියලා කියන්නේ මේ බුද්ධ මාර්ගයනේ. හරි. sorry බුද්ධ මාර්ගයේ මල පහ తాවකාලිකව තැම්පත් කිරීමනේ. මල පහ తాවකාලිකව තැම්පත් කරන එක තමයි එකකින් කරන්නේ. හරි. F කොටස තුල මල ද්‍රව්‍ය බොහෝ වෙලාවක් තැබීමෙන් රෝගී තත්ත්වය මොකක්ද කියලා අහනවා. මල ද්‍රව්‍ය ගොඩාක් වෙලා අරක තියෙනකොට අපි කියනවා මල එතන එකතුල එතන තියෙන වතුර ටික ඇබ්සෝබ් වෙලා අන්තිමට මල අර්ධ ඝන මල ඝන මල බවට පත් වෙනවා. ඝන වෙලා අවසානයේ නේද? අපි කියනවා මල බද්ධය. මල ටික හිර වෙනවා. මල බද්ධය කියන තත්ත්වයටපත් වෙනවා. හරි. මල බද්ධය කියන තත්ත්වයටපත් වෙනවා.
ඊට පස්සේ D මගින් ග්‍රහණයට එක් කරන ප්‍රධාන එන්සයිම් එක කුමක්ද කියලා අහන. D කියලා කියන්නේ D මගින් ග්‍රහණයට එක් කරන D කියන්නේ අක්මාවනේ. අක්මාවෙන් එක් කරන ප්‍රධාන අක්මාවෙන් එන්සයිම් හදන්නේ නෑනේ. එතන පොඩි ගැටලුවක් තියෙනවා පුතේ. එතන ගැටලුවක් කියන්නේ D ප්‍රශ්නේ පොඩි වැරද්දක් තියෙනවා. D වලින් හදන්නේ එතකොට D වලින් හදන්නේ නැති එකේ අපි ඔක අග්න්‍යාශය කියලා හිතුවොත් එහෙම. හරි. ඔතන D නෙවෙයි ඕක හදාගන්න. ඒක ඇවිල්ලා මේ E කරගන්න පුතේ. ඒක E කරගන්න. මේක E කරගන්න නැත්නම් අපිට බෑනේ එතන හදන්නේ. E වලින් E කියලා කියන්නේ ඇවිල්ලා අග්න්‍යාශයනේ. හරි. අග්න්‍යාශයෙන් එකතු කරන ප්‍රධාන එන්සයිම් ටික මම කතා කළා මතක තියාගන්න කියලා තියෙනවා. රයිට්. මොකද්ද? LAD කියලා ලියන්න එපා. ඒක මතක තියාගන්න. lat right. L කියලා කියන්නේ මොකද්ද? lipase. A කියලා කියන්නේ මොකද්ද පුතේ? amylase. T කියලා කියන්නේ මොකද්ද පුතේ? trypsin. ඔය විදිහට මේ එන්සයිම් වර්ග තුන ලියන්න ඕන. මෙතන මේ පේපර් එකේ පොඩි මිස්ටේක් එකක් මොකක් හරි වෙලා තියෙනවා. right. ඔය විදිහට පස්වෙනි ප්‍රශ්නේ අපි සාර්ථකව ඉවර කරා. ඒක චුට්ටි ප්‍රශ්නයක් නේ, ලොකු ප්‍රශ්නයක්ුත් නෙවෙයි, චුට්ටි ප්‍රශ්නයක්. ඊට පස්සේ 6 වෙනි එකේ අපිට හයිවි ටිකක් අත්දැක කරලා දාමු. මම දැන් හයිවි එක මේකෙම කරන්න. ලංකාවේ රසායනික කර්මාන්ත අතර ශාක ද්‍රව්‍ය උදා ගනිමින් සිදු කරන කර්මාන්ත කීපයක් ඇත. සගන්ධ තෙල්, මන්දසාර, විනාගිරි ඒවායින් කීපයකි. හරි. සගන්ධ තෙල් නිෂ්පාදනය කිරීම සඳහා ද්‍රාවක මගින් නිස්සාරණය කිරීම එක් ක්‍රමයකි. ද්‍රාවක නිස්සාරණයේදී භාවිතා කරන කාබනික ද්‍රාවක දෙකක් නම් කරන්න කියලා කියනවා. එකක් තමයි ක්ලෝරෝෆෝම් පාවිච්චි කරනවා. හරිද? ආයි කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් පාවිච්චි කරනවා. ක්ලෝරෝෆෝම් කියලා කියන්නේ CH3Cl I CCl4 වගේ ඒවා පාවිච්චි කරනවා. එතකොට සිංහලෙනුත් ලියලා සංකේතෙත් දාන්න, එහෙම දාන්නයි. ඊළඟට සගන්ධ තෙල් නිස්සාරණය කරන වෙනත් ක්‍රම දෙකක් ලියන්න කියලා කියනවා. සගන්ධ තෙල් නිස්සාරණය කරන වෙනත් ක්‍රම තියෙනවා. ද්‍රාවක නිස්සාරණය කරන්නේ නැතුව ආසවණයෙන් පුළුවන් නේ. කුමාල ආසවණයෙන් සගන්ධ තෙල් නිස්සාරණය කරන්න පුළුවන්. හරි. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා මේ වාෂ්පීකරණය කරලා පුළුවන් මේ වැඩේ කරන්න. එතරම් සාර්ථක නෑ. හොඳම තෙල් ගන්න නම් කුමාල ආසවණේ තමයි හරියන්නේ. ඒතර එකක් වාෂ්පීකරණය, එකක් කුමාල ආසවණය. එකක් වාෂ්පීකරණය, එකක් මොකද්ද? කුමාල ආසවණය. හීමටයිට් වලින් යකඩ ලෝහය නිස්සාරණයට අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍ය නම් කරන්න. හීමටයිට් වලින් යකඩ නිස්සාරණයට ඕන කරන අනෙක් අමුද්‍රව්‍ය මොනවද කියලා අහනවා. මේ යකඩ නිස්සාරණයට දැන් ඇවිල්ලා තියෙන්නේ. හීමටයිට් වලට අමතරව යකඩ නිස්සාරණය කරන්න ඕන වෙනත් අමුද්‍රව්‍ය මොනවද? එකක් තමයි කෝක් කෝණිනේ. ධාරා උෂ්මකයේ උඩින් දානයක් මතක් කරගන්න. කෝක් කෝණි, හීමටයිට් ඕනි, ඊට පස්සේ තව එකක් ඕනි මොනවද? උණු ගල් ඕනි. උණු ගල් ඕනි. ඔය ටිකනේ ඕනි රයිට්. ඔය දෙක තමයි ඕනි රයිට්. ඔබ ඉහත සඳහන් කළ අමුද්‍රව්‍ය යොදාගෙන මූලද්‍රව්‍ය නිස්සාරණය කිරීමේදී සිදුවිය හැකි රසායනික ප්‍රතික්‍රියා දෙකක් සඳහන් කරන්න. ඉතින් මම යකඩ නිස්සාරණයේ රසායනික ප්‍රතික්‍රියා ටික සම්පූර්ණයෙන්ම ලියන්නම් ඔයාලා වෙනුවෙන්. පළවෙනි එක මොකද්ද? ඕකුයි ඔක්සිජනුයි එකතු වෙලා නේද? සීදන O2 CO2 මම මේක කියලා දුන්නා නේද? CO2 ධන CO ඔය විදිහට කාබන් මොනොක්සයිඩ් හැදෙන එක තමයි මුලින්ම වෙන්නේ.
right මතකද මේ කවියක් මම නේද C ධන O2 CO2 CO2 ධන C CO ඊට පස්සේ හීමටයිට් වල තියෙන්නේ මොකද්ද පුතේ Fe2O3 Fe2O3 වල තියෙන ඔක්සිජන් ව අර කාබන් මොනොක්සයිඩ් කියන ඔක්සිජන් හිඟ එක්කන ගලව ගන්නවා මෙහි දීපිය මට ඔය ඔක්සිජන් දී කියන right ඒ කියන්නේ කාබන් මොනොක්සයිඩ් කියලා කියන්නේ ඔක්සිජන් need very need මෙයාට හරි ඔක්සිජන් අඩුපාඩුවා මදි මෙයාට ඔක්සිජන් ඉතින් එයා බලන්නේ කායෙන් හරි තියෙන එකකින් කඩා වඩාගෙන යන්න ගත කලවන්න තමයි බලන්නේ හරි ඉතින් එතනදී Fe තනි වෙනවා කාබන් මොනොක්සයිඩ් පැත්තට අනික ඔක්සිජන් ගියම CO2 හැදෙනවා දැන් ඉතින් දෙයිනේ තුලිත කරපන්කො මේක තුලිත කරන්නත් ඕනේ ඈ C ධන O2 CO2 නම් අවුලක් නැහැ මෙතන තුලිත කරනකොට මෙතන දෙකක් දැම්ම නම් මම හිතන්නේ හරියයි ඔව් මෙතන තුලිත කරනකොට දැන් මෙතනදී මොනි S එකක් තියෙනවා මෙතන මෙතනට 3 දාලා මෙතනට 3 දාන්න වෙනවා ඊට පස්සේ Fe 2යි මෙතනට 2 දාන්න වෙනවා right මොකම තමයි ඒක යන්නේ right ඊට පස්සේ කැල්සියම් කාබනේට් වියෝජනය වෙන එකත් මෙතන වෙනවනේ කැල්සියම් කාබනේට් වියෝජන ප්‍රතික්‍රියාවත් මෙතන වෙනවා තාපය අපි ඔන්න මේ ප්‍රශ්නේ අහුවා නිසල් ඉන්නවද මෙතන නිසල් ඉන්නවනම් පොඩි ආන්සර් එකක් දෙන්න ඉන්නවද මෙන්න මේ සංකේතෙන් කියන්නේ රත් කරනවා තාප වියෝජනය කරනවා කියන මේ ත්‍රිකෝණේ සංකේතෙන් කියන්නේ right මෙයාව රත් කරලා වියෝජනය කරනකොට හැදෙන්නේ මොනවද කැල්සියම් ඔක්සයිඩුයි කාබන් ඩයොක්සයිඩුයි තමයි හැදෙන්නේ මේක තුලිතයි ඊට පස්සේ උතනදී හැදෙන කැල්සියම් ඔක්සයිඩ් තියෙනවනේ ඔය හැදෙන කැල්සියම් ඔක්සයිඩ් හරි මේකේ තියෙනවනේ අර මේ යපස් එක්ක එනවනේ ඇලුමිනියම් ඔක්සයිඩ් Al2O3 එනවා මම මේවා කියලා දුන්නා හොඳේ මේක මතා ගන්න මට මේ ටික බාධායි මේ ටික බාධා නිසා මම මේක මතනවා Al2O3 තව ඉන්නවා SiO2 ඉන්නවා සිලිකන් ඩයොක්සයිඩ් SiO2 කියන්නේ වැලි Al2O3 කියලා කියන්නේ මැටි හරි ඔය දෙක එක්කම එකතු වෙනවා එතකොට එතනදී හැදෙනවා කැල්සියම් ඇලුමිනේට් CaAl2O4 මේකට කැල්සියම් ඇලුමිනේට් කියලා කියනවා මෙයයි එකතු වුනහම හැදෙන එකට කැල්සියම් සිලිකේට් කියලා කියනවා CaSiO3 ඕන් ඔය කැල්සියම් ඇලුමිනේට් සහ කැල්සියම් සිලිකේට් කියන දෙන්න ඉන්නවනේ ඔව් සෝරි මෙයා ඉතින් මෙන්න මේ දෙන්න ඉන්නවනේ මේ දෙන්නට තමයි කියන්නේ පුතේ මොනවා කියලාද ලෝ බොර කියලා මොනවද කියන්නේ ලෝ බොර කියලා කියනවා ලෝ බොර තමයි යකඩ උඩ පාවි යකඩේ නැවත ඔක්සිකරණය වෙන එක පාලනය නතර කරනවා අත උස්සන්න බලන්න දැන් මේක මතක් වෙච්ච කට්ටිය දැන් මම මේ කියද්දි හරි ප්‍රතික්‍රියා ටික ලියා ගන්න මේක මතක් වෙච්ච කට්ටිය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න බලන්න අඩේ සර් ඔක මතක් නෑ සර් හරි මේක මේ නේ හරි ඔන්න මතක් වෙච්ච කට්ටිය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න ඕනේ හරි ඊළඟට අපි යන් ඒකේ next one එකට ඕකේ ප්‍රතික්‍රියා දෙකයි යන්නේ මම කොහොමද කියලා ලිව්වා මතක් කරන්නත් එක්ක හරි ඒකට ගන්න උපකරණයේ නම මොකද්ද කියලා අහනවා උපකරණයේ නම නම් මතක ඇති ධාරා ඌෂ්මකය ධාරා ඌෂ්මකය තමයි පුතේ ඒකට යොදා ගන්න උපකරණේ හරි ධාරා ඌෂ්මකය තමයි ඒකට යොදා ගන්න උපකරණේ හරි ඒක ඔය විදියට ඔය ප්‍රශ්නේ අවසන් වෙනවා ප්‍රශ්නේ අවසන් නෑ තව ඊළඟ වීඩියෝ එකේ ප්‍රශ්නයක් ඇති ඒකේ දී කොටස තියෙනවා දැන් මේ ඊළඟ ප්‍රශ්නේ ඔයාලට සමහරට තේරෙන්නේ නැතුව ඇති සර් මොකද්ද සර් මේ මේකක් කරලා නැහැ නේ සර් අපි මේක අවුට් ඔෆ් සිලබස් සර් කියලා හිතනවා ඇති ඒක මේ මෙහෙම ඒක තියෙනවා ජෛව ගෝලයේ පාඩමේ ඔක තියෙන්නේ ලොකු දෙයක්වත් නැහැ හරි මම ඒක කියලා දෙන්නම් හරි ලොකු දෙයක්වත් නැහැද හරි පුංචි දෙයක් සිද්ධියක් තියෙනයි පොඩ්ඩක් ඉන්න ප්‍රශ්නේ ඕපන් කරගන්න කල එතකල් ඔයාලා බලන්නකෝ ජල පිය සටහන යන කුමක්ද කියලානේ තියෙන්නේ
ජල පියස දහන කියලා කියන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයෙක් හෝ මොකක් හරි ආයතනයක් හෝ මොකක් හරි නිෂ්පාදනයක් සඳහා සම්පූර්ණයෙන්ම වැය වෙන ජල ප්‍රමාණය. ඒකේ සියලුම පියවර වලට වැය වෙන ජල ප්‍රමාණය එකතු කරාම අපි කියනවා ඒකට ජල පියස දහන කියලා. ඒ කියන්නේ මේ වගේ අර්ථයක් තියෙන්නේ. ඒ අර්ථයේ නිර්වචනයේ ජෛව ගෝලීය පාඩම කරනකොට අපි මේ ඒ නිර්වචනය අපි බලමු. එතකොට ආහාර ද්‍රව්‍ය කීපයක් දීලා දෙනවා පුතේ ඔයාලට. ආහාර ද්‍රව්‍ය කීපයක් දීලා දෙනවා මොනවාද? චොකලට් 1 කිලෝග්‍රෑම්. ඒකට ජලය යනවා 24000ක් ලීටර්. හරක් මස් කිලෝග්‍රෑම් එකකට ජලය 15500ක් එනවා. ඒ කියන්නේ මේක හරකා මැරෙන්න කලින් බොන වතුර ටිකේ පවා ඔක්කොම එකතු වෙනවා right? බිත්තර කිලෝග්‍රෑම් එකකට 4400යි. හරි? සීනි කිලෝග්‍රෑම් එකකට 1500යි. හරි? ඔහොම එහෙම කෝපි වලට යනවා 140ක් වොන්න යනවා right? ඒ කියන්නේ මේ වතුර ටික මේ ඇස්සේ තියෙනවා එතකොට right? ඉහත ද්‍රව්‍ය අතරින් ජල එහෙම කියලා කියන්නේ ලීටර් 140ක් නෑ මේ වතුර වලින් ගත්ත සාරයේ සාපේක්ෂ අනුපාතයක් විතර මේ අනුපාතයට ඒ අභ්‍යන්තරේ තියෙනවා. ඒතකොට වැඩිපුරම වතුර අඩංගු වෙන එක තමයි චොක්ලට් අඩුවෙන්ම වතුර අඩංගු වෙන කෝපි. ඒ කියන්නේ කෝපි සාමාන්‍යයෙන් ඩ්‍රයි නේ කෝපි ඇවිල්ලා නේ. ඉහත ද්‍රව්‍ය අතරින් ජල පියස රහන වැඩිම ද්‍රව්‍ය. මොකක්ද අනේ මේකේ වැඩිම එක්කන චොකලට්. චොකෝ. ඒකට හේතු විය හැකි කරුණු දෙකක් යෝජනා කරන්න කියලා කියනවා. චොකලට් හදනකොට ඒක ඇවිල්ලා මේක ඇවිල්ලා ඍජු නිෂ්පාදනයක් නෙවෙයිනේ. හරි. මේක ඍජු නිෂ්පාදනයක් නෙවෙයි. මේ කියන්නේ මේක කොකෝ අරගෙන හරිද? කොකෝ කියන්නේ සාක ද්‍රව්‍යයක් ඒක ඊට පුදු කරලා ඒක පුදු අරගෙන ඊට පස්සේ ඒක නේද? මේ පිටි දාලා හරි. ඒ කියන්නේ ඒක ඇවිල්ලා ඒ පිටි කියලා කියන්නේ සිනුගු පිටි. හරි. ඔය දෙකම මිශ්‍රණයක් නෙමෙයි. ඒ කියන්නේ ඒක ඇවිල්ලා මේ හේතුවක් විදිහට මෙහෙම ලියන්න. හරි. මොකක්ද දන්නවද? ඔන්න ලියා ගන්න මෙහෙම. චොකලට් ද්‍රව්‍ය කීපයක් එක්වී සෑදෙන සංයුක්ත ආහාරයක් නිසා. උදාහරණ කියලා දාලා නේද? තිරිඟු පිටි සහ කොකෝවා වලින් තමයි මේව හැදෙන්නේ right? එතකොට තිරිඟු පිටි ගන්න තිරිඟු වලින්. කොකෝවා ගන්න කොකෝ පවුඩර් ගන්න කොකෝවා වලින්. ඉතින් ඔය දෙක දැන් ඔය ශාක වර්ග දෙකක්. හරි? දැන් එතනදී ඒක තමයි ගන්න වෙන්නේ. right? එතකොට කෝපි වල අඩු වෙන්නේ ඇයි? කෝපි කියලා කියන්නේ කෝපි ගහෙන් ගන්න එන කෝපියට ඒක වේලලා කුඩු වේලනවා කියලා කියන්නේ ඒක වතුර ප්‍රමාණය අඩු කරලා ඒක කුඩු කරලා හරි හදන එක. ඒතකොට වතුර ප්‍රමාණය අඩු. හරකෙකුගේ ස්කන්ධය 500යි නට නෙමෙයි 500යි කිලෝග්‍රෑම් නේ. නට කියලා ගන්න කිලෝග්‍රෑම් නම් එම හරකා හඳහා වූ ජල පියසට අහන කොපමණද කියලා අහනවා. හරි. එතකොට ඔන්න හරකගේ හරක් මස් කිලෝ එකකට නෙමේ 15500 කිලෝ එකකට තමයි 15500. එහෙනම් කිලෝ 500කට කීයද? පොඩි ගාණක් තියෙනවා. එහෙනම් අර 15500 මොකද කරන්න ඕනේ? 500න් වැඩි කරන්න ඕනේ. මොකද්ද මේ? 500න් වැඩි කරා නම් ඔන්න ලීටර වලින් එනවා. ඒතර 15500 500න් වැඩි කරන්න මම උත්තරේ දාන්න යන්නේ. ඔයාලා උත්තරේ හොයලා ලියා ගන්න. 155 5ක් නේ හිතන්න. 100 5ක් 500යි. 50 5ක් 250යි. 5ක් 5 25යි 250යි 275යි 275යි. එතකොට 5275යි. තව බිංදු දෙකක් එන්න ඕන මම හිතන්නේ. බලන්න මම කරපු දේ හරිද කියලා. පුතේ හරිද බලන්න මම මේ කරපු එක. 255 පහක් බැලුවා. ඕහෝ 775 දෙන්නේ. 775 නේ. කීය දෙන්න බෑ? 155 555 දෙකක් ඉතිරි 555 27 දෙකක් ඉතිරි 555 බිංදු දෙකයි 775 බිංදු දෙකයි ඉන්නේ 775 බිංදු දෙකයි ඊට සඳහන් සිතුවාගේ ආහාර සැකසුම වැඩිවීම කරේ දායක වූ ද්‍රව්‍ය නම් කරන්න කියලා
සිසුවාගේ නෙමෙයි සිසුවාගේ ප්‍රශ්නයක්. සිසුවෙක් පාන් හා පොල් සම්බෝල උදේ ආහාරයට ගත්තාරු ඒක හදන්න ගත්ත ද්‍රව්‍ය හා රැකෙන ප්‍රදේශ මේවා තියෙනවා. ඉන්දියාවෙන් ආනයනය කරපු මිරිස් තියෙනවා. ඉවැත්තෙන් ගත්ත පොල් තියෙනවා. හම්බන්තොට ලුණු තියෙනවා. එයාගේ ආහාර සතපොම වැඩිවීම කෙරෙහි හරි එයාගේ ආහාර සතපොම වැඩිවීම කෙරෙහි බලපාපු රව් රයිට් ද්‍රව්‍ය නම් කරන්න කියලා කියනවා මේ මෙයාගේ ආහාර සැකසුම නෙවෙයි ආහාර සැතපුම එක ඉන්නවා ආහාර සැකසුම නෙවෙයි පුතේ ඒක වෙනස් කරගන්න ආහාර සැතපුම ඔය ආහාර සැතපුම කියලා කියන්නේ ඔය මොකක් හරි ආහාරයක් හරි තමන්ගේ පිගානට එනකල් දැන් ඔයා අද උදේට කන්නේ මොනවද කියලා හිතන්නකෝ ඒ උදේට කන ආහාරේ ඔයාගේ පිගානට එනකල් අපි තුමු ඔයා කනවා කියලා පොල් සම්බෝල ඒ පොල් සම්බෝල වල පොල් ටික ආවේ ඔයාලගේ ගෙදර වත්තේ ගහේ පොල් ගෙඩියෙන් නම් හරි ඒක ඇවිල්ලා කෙටි ගොඩක් කෙටිනේ පොඩි දුරක් නේ තියෙන්නේ ඔයා හිතමුකෝ ඔයා කනවාන කියලා පරිප්පු ඒ පරිප්පු ගේන්නේ ඉන්දියාවෙන් ඒතර ඉන්දියාවේ ඉඳන් ඔයාගේ පිකානට කොච්චර දුරද හරි එතකොට ඔයාගේ පිකානට ඉන්දියාවේ ඉඳන් තියෙන දුර දැන් ආසන්න වශයෙන් සතුමුම් වලින් මේවා කළා හරි අපි ඒකට කියනවා ආහාර සතුමුම් කියලා. ඒතර මේ පරිප්පු කියන එකේ දුර වැඩි නිසා අපි යාගේ ආහාර සතුමුමත් වැඩි කියලා කියනවා. හරි ඉලක්කමුත් තියෙනවා හරි. දුර වැඩි නිසා තමයි ආහාර සතුමුම වැඩි කියලා කියන්නේ. ඒක දුර වැඩි වෙන්න හේතුව ඒවා පෙරත් රටවල වලින් ආනයනය කරන නිසා. හරි. එතකොට දැන් මෙයාගේ මේ ශිෂ්‍යයාගේ ආහාර සතුමුම වැඩි වෙන්න දායක වෙච්ච ද්‍රව්‍ය. ඒ කියන්නේ දුරම ඉඳන් ආපු එක තෝරවුවනම් හරි. ඉන්දියාවට දුර, ගෙවත්තට දුර, හම්බන්තොට දුර. ඉන්දියාව තමයි දුර. ඉන්දියාවෙන් ගෙන ආපු මොනවාද? මිරිස් තමයි එයාට හේතුවනේ. එහෙනම් එයාගේ එක වැඩි වෙන්න දායක වෙච්ච එක මොකද්ද? ඉන්දියන් මිරිස් වලින් නිසා තමයි එයාට ඒක එයාගේ අගේ වැදුනේ. මොකද ඉන්දියාවෙන් ගේන්නේ ඉන්දියාව දුරයි. ඔය ආර්ස් දූම කියන එක තියෙන ජෛවගෝලය කියන පාඩමේ අන්තිම හරිය ජෛවගෝලය කියන පාඩමේ තියෙන අන්තිම හරිය ඒක ඔහුගේ මෙම ආහාර සැකසුම නෙවෙයි එතන සැකසුම නෙවෙයි මොකද ඒක සැතපුම ආහාර සැතපුම කියලායි මේකට කියන්නේ හරි ඔන්න මම දැන් පොඩි අභිප්‍රේරණ දෙනවා පුළුවන් නම් ඔයාලා ජෛවගෝලයේ පාඩම කරන්න දැන් පාඩම බලන්න කියවන්න ඒක කියවල තේරුම් ගන්න තියෙන පාඩම මම කරනවා නොකර ඉන්නේ නෑ මම කරනවා නමුත් ඒක කියවන්න කියවලා පොඩ්ඩක් ඒකේ ගණන් හදන්න එහෙම නැහැ ලොකුවට රයිට් ඒක අඩු කරන්න ගන්න පුළුවන් ක්‍රියාවක් යෝජනා කරන්න කියලා කියන එහෙනම් මෙයා මේ නේද ඉන්දියාවේ මිරිස් වෙනුවට ලංකාවේ මිරිස් යොදා ගැනීම හරි හරි පැය 5ක් තියෙනවා කියලා දාන්න පැය 5ක් තියෙනවා කියලා නෑ මොකක්ද ගොඩක් අඩු කරා නම් හරි මේක ලංකාවෙන් ගෙනාව නම් හරි මේ මිරිස් එක හොඳේ ඊළඟට එතනින් ඔය B කොටස ඉවරයි ඉතින් මම මෙන්න මේ B කොටස ජෛව ගෝලයෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් නමුත් මේ B කොටසට ජෛව ගෝලයෙන් එන්නේ නැහැ ලේසි එකට නමුත් කමන්නේ මේක හොඳයි අපිට ජෛව ගෝලයේ ප්‍රශ්නයකුත් කතා කරපු නිසා හරි එතකොට මේකේ ඉතිරි ප්‍රශ්න ටිකෙන් මෙන්න මේක 7 වෙනි ප්‍රශ්න කම්බි දෙලක කේස් එකක් තියෙනවා try එකක් දෙන්න බලන්න කරන්න
right? කම්බිතලක් ආධාරයෙන් අයිස් කැටයක් රඳවා එයට ජලය දමා මේ වතුර දාලා තියෙන හොඳේ. ඉහළ කෙළවරින් මෙතනින් තමයි රත් කරන්නේ. මෙතනින් තමයි තාපය මේකට ඇතුළු කරන්නේ. අයිස් කැටේ මෙතන තියෙනවා. මේකට සුදුසු වන්නේ කුමන නලයක්ද කියලා අහනවා. සාමාන්‍ය රත් කරන වැඩවලට ගන්න පුතේ පරීක්ෂණ නල ගන්නෙ නෑ. අපි ඒකට කියනවා මේ කැකෑරුම් නල කියලා. මේ වගේ මේවට ගන්න මොන නලද? කැකෑරුම් නල. අපි බොයිලින් ටියුබ් කියලා කියන්නේ කැකෑරුම් නල තමයි ගන්න පුතේ. හරි. නලය ඉහත ආකාරයට රත් කිරීමෙන් ලැබෙන නිරීක්ෂණය මොකක්ද කියලා අහනවා. අයිස් කැටේ දිය වෙන්නේ නැහැ. මෙහෙම රත් කරාට අයිස් කැටේ දිය වෙන්නේ නැහැ. නිරීක්ෂණය මොකද්ද? අයිස් කැටේ දිය නොවේ. අයිස් කැටය දිය වෙන්නේ නැතුව නෑ වතුර ටික නම් වාෂ්ප වෙවි යනවා. අයිස් කැටේ දිය වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මෙතනදී මේ රත් වෙන්නේ වතුරේ ඉහළ ටික. වතුරේ ඉහළ ටික රත් වෙනකොට ඉහළ ඉඳන් පහළට තාපය එන්නේ නැහැ. හරි. එතකොට මේ උඩ ඉඳන් තියෙන වතුර ටික රත් වී ඒ උඩේ වතුර ටික වාෂ්ප වෙවි යනවා. එහෙනම් ඒකට හේතුව මොකද්ද? ජලය තුලින් සෑම විටම තාපය ගමන් කරන්නේ ඉහළටය. ජලය තුලින් තාපය ගමන් කරන්නේ ඉහළටය. එම නිසා එතකොට ඉහළට ගමන් කරන්නේ මේ පහළට සාමාන්‍යයෙන් වතුරෙන් නැහැ. සංවහන ධාරා හැම වෙලෙම කියන්නේ උඩහට විතරයි. එබැවින් අයිස් කැටය දිය නොවි ආරක්ෂා වේ කියන එක ලියුණා නම් හරි. සංවහන ධාරා ජලය තුලින් ගමන් කරන්නේ ඉහළට පමණි. එබැවින් තාපය අයිස් කැටේ වෙත පැමිණෙන්නේ නැහැ කියන්න බෑ. නොපැමිණ මේ පැමිණීමට නේද මද වේලාවක් ගත වේ. හරි. ඒතර සෑහෙන තරම් නේද අපිට අයිස් කැටේ නොදිය වී තියාගන්න පුළුවන් ඒ විදිහින්යි. ඊළඟ එක අයිස් කැටය කම්බිදලකින් ඔතා ඇත්තේ ඇයිද යන්න පහදන්න. මෙතන අයිස් කැටේ කම්බිදලකින් ඔතලා තියෙනවලු. හරි. ඉතින් දෙයිනේ මේක කම්බිදලකින් ඔතන්න ඕන ඇයි දන්නවද? ඒක මේක කම්බිදලකින් ඔතලා හරි මෙහෙම දාන්න. මොකද අයිස් කැටේ සාමාන්‍යයෙන් පාවෙනවනේ. හරි. අයිස් කැටයක් සාමාන්‍යයෙන් ජලය මතුපිට පාවෙයි. right? පාවෙනකොට ඉතින් අපිට මේක පල්ලෙහින් තියාගන්න බෑනේ. ඉතින් මේ අයිස් කැටය ජලයේ පාවෙන්නේ නොමැතිව පතුලේ ගිල්වා තබා ගැනීමට තමයි අපි මෙහෙම කම්බිදලකින් ඔතලා තියෙන්නේ. පැහැදිලිද කිව්වේ ඒක? මේක කම්බිදලකින් ඔතලා තියෙන්නේ වතුරේ ගිල්ලලා තියාගන්න ඕන නිසා. නැත්නම් අයිස් කැට වතුරේ පාවෙනවනේ පුතේ. හරි. නැත්නම් අයිස් කැට වතුරේ පාවෙනවා. ඊට පස්සේ ආශ්‍රිත ජලය ලබා ගැනීමට සකස් කර පැටවුමක් තමයි මේ තියෙන්නේ. හරි. මෙතන චුට්ටි බඳුනක් තියෙනවා, මෙතන ආධාරක තියෙනවා, මෙතන තියෙනවා වතුර X කියලා. හරි. පාරදෘශ්‍ය පොලිතීන් කවරේ තියෙනවා right. මෙන්න ඇටෝමේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට ජලය අඩංගු X බඳුනේ සිදු කළ යුතු වෙනස කුමක්ද කියලා අහනවා. මොකක්ද මෙතන වෙන්නේ කියලා බලමු පොඩ්ඩක්. මෙහෙමයි වෙන්නේ. මෙතන වතුර ටික වාෂ්ප වෙනවනේ. මෙතනින් යටින් තාපය දෙන්න ඕන පුතේ. හරි. යටින් රත් කරනකොට මෙතන තියෙන වතුර ටික විතරක් වාෂ්ප වෙනවා. වතුර වාෂ්පය සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? මෙන්න මේ උඩ ගිහලා තැම්පත් වෙනවා. උඩ ගිහිල්ලා තැම්පත් වෙනවා. හරි. මේ පොලිතීන් කවරේ උඩ තැම්පත් වෙනවා. ඊට පස්සේ මේ තැම්පත් වෙච්ච වතුර ටික හිමීට ආයෙ කූල් වෙනවා. කූල් වෙනකොට කූල් වෙලා හිමීට මේම කියලා දැන් මේ මෙතන ඉඳන් මෙතන තියෙන වතුර ටික මේම බේල්ලා වතුර ටික මෙතන. එතන මෙතන ටොං ගාලා මෙතනට වැටෙනවා. හැබැයි මෙතන මෙතනින් පල්ලෙහා වතුර ටික මොකද වෙන්නේ? ආයෙ බේරිලා ඇවිල්ලා මෙතනටම එනවා. උතන්ට මාවට ආයෙසරයක් රත් වෙලා ආයෙ උඩට එනවා. පුළුවන් තරම් මෙතන මෙන්න මේ සීමාවට එන වතුර ටික විතර මෙන්න මේක ඇතුළට එකතු වෙනවා. එතකොට මතක තියාගන්න එහෙම වාෂ්ප වෙන්නේ වතුර විතරයි. ඒතර වතුර විතරක් මෙතන ඉතුරු වෙනවා. වතුර කියලා කියන්නේ සංසුද්ධ වතුර. හරි. මෙතන ලවණ ටික විතරක් ඉතුරු වෙනවා. ඉතින් මේකෙදි X බඳුනේ සිදු කළ යුතු වෙනස කුමක්ද කියලා මේක කාර්යක්ෂම කරන්න මේ X බඳුන තව චුට්ටක්
ඔව් x බඳුනට තාපය ලබා දීම. මේක නිකන් තිබ්බත් වෙනවා නේද? තාපය ලබා දුන්නාම කාර්යක්ෂම වෙනවා. ඒ කියන්නේ යටින් තාපය දුන්නාම කාර්යක්ෂම වෙනවා. පාරිදෘශ්‍ය පොලිතීන් භාවිතා කර තිබීමේ වාසිය කුමක්ද කියලා අහනවා. එතකොට අපිට පේනවනේ ජල බිඳු තියෙනවා නම් නේ ද්‍රව බිඳු නේද? අර උමාලය වගේ බැඳෙනවා පේනවා අපිට. හරි? දැන් මේ දවස්වල කණ්ණාඩි දාන කට්ටිය මාස් දැම්මහම ඔන්න උමාලය බැඳෙන වැඩි කණ්ණාඩි. අපි කණ්ණාඩි දාන දරුවෝ ඉන්නවනේ. ඉතින් දෙන්න මමත් එක්කනේ. ඉතින් හිතුනේ. එතකොට එතකොට පාරදෘශ්‍ය එකක් පාවිච්චි කරාම අපිට පිටතේ ඉඳන් බාහිර සිට ජල ද්‍රව බිඳු ඝනීභවනය වීම නිරීක්ෂණය කළ හැකි වීම. හරි. මේකට මේ පාට එකක් දාගත්තාම අපිට බිඳු පේන්නේ නැහැ නේ වතුර බිඳු පේන්නේ නැහැ නේ. එතකොට x පඳුනේට ජලයේ දීමේදී සැලකිය යුතු කරුණක් සඳහන් කරන්න කියලා කියනවා. x පඳුනට ජලයේ දීමේදී සැලකිය යුතු කරුණක්. මේකට ජලය දානකොට හරි මොකක්ද ගන්න පුළුවන් ඒකට? අපි ඒක ටිකක් තියලා ඊළඟට මේකට තාපය ලැබෙන ක්‍රමය කුමක්ද කියලා අහනවා x පඳුනේ වූ ජලයට. දැන් මේක සාමාන්‍යයෙන් ඒක ඉරේලියෙන් කරන්න වගේ තිබ්බොත් එහෙනම් මේකදී අපිට ගන්න වෙන්නේ විකිරණය කියන එක නේද? දැන් අපිනේ තාපය දෙන්නේ එළියෙන් එහෙම දෙන්නේ නැතුව සාමාන්‍යයෙන් දෙනවා නම් මේක ඉරේලියෙන් ලැබෙනවා. එහෙනම් අපිට මොකද්ද ගන්න වෙන්නේ ඒක? විකිරණය. හරි. විකිරණය කියන ක්‍රමය තමයි ගන්න වෙන්නේ. මේ වෙන් කර ගැනීමේ ක්‍රියාවට කියන නම මොකක්ද කියලා කියන අහනවා. මෙහෙම වෙන් කර ගන්නවට කියනවා මොකද්ද? වාෂ්පීකරණය. මෙහෙම වෙන් කර ගන්නවට කියනවා මොකද්ද? වාෂ්පීකරණය කියලා කියනවා. කොහොම තමයි ඒක තියෙන්නේ. අර අපිට පොඩ්ඩක් ඉතුරුනා මොකද්ද? x බඳුනට ජලය දීමේදී වතුර දානකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු. මොකක් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනද වතුර දානකොට? වතුර ගොඩ එකවර දාන්න නැතුව හරි ගොඩ එකවර දාන්න නැතුව නේද? කොටස දානම ඝනකම අඩු වෙන්නේ. එතකොට ඉක්මනට මේක වෙනවනේ. එහෙම පුළුවන් අපිට මේ වැඩේ කරන්න. හරි. ජලය අවම උසක් රැඳෙන පරිදි ක්‍රමයෙන් එකතු කිරීම. හැබැයි මේකේ මෙහෙමත් පුළුවන් නේද පුතේ? මොකද්ද? මේකේ දැන් මෙතන තියෙන මේක අනිත් පැත්තට වෙන්නත් පුළුවන් නේ. අපිට මෙතනට වතුර දැම්ම කියලා හිතමුකෝ. ඕනේ අපි දින දැන් කතා කරපු විදිහ ප්‍රශ්න දීලා තියෙන්නේ. ඒක අනිත් පැත්තට කරන්න පුළුවන් නේද? ওই විදිහට තමයි ওই ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්නේ. ඊට පස්සේ C කොටසට ගැන මම මෙතනේම කතා කරලා කියලා දෙන්නම්. ඝන ද්‍රව සහ වායු මගින් පීඩනය ඇති කරයි. පීඩනය කියන්නේ මොකක්ද කියලා අහනවා. පීඩනය කියන්නේ ඒකක වර්ගඵලයක් මත ඇති කරන අභිලම්බ බලය. හරි. ලක්ෂයක් මත ක්‍රියා කරන පීඩනය කෙරෙහි බලපාන සාධක දෙකක් ද්‍රවයක නේද? H-ρg නේ. එතකොට එම ලක්ෂයට ඇති ගැඹුර බලපානවා. ද්‍රවයේ ඝනත්වය බලපානවා. මේසයක් මත තබන ලද ඝනාකාර හැඩයක වස්තුවක ස්කන්ධය 10යි පැත්තක දිග 50යි චාප නෙමෙයි සෙන්ටිමීටර වෙන්න ඇතුව. හරි. මේසය මත ඒකින් ඇති කරන පීඩනය
මේක ඇවිල්ලා ඝනාකාර නම් 50යි 50යි නේද? පීඩනය හොයන්න කියලා කියන්නේ. මම මේකටක් ගාලා මේ පැත්තෙන් හොයලා පෙන්නන්නම්. ඝනාකාර වස්තුවන්නේ කියන්නේ. පැත්තක දිග 50යිනේ. 50 සෙන්ටිමීටර්නේ. එහෙනම් මේකේ වර්ගය 50 වරක් 50 25යි 2500යි නේ. 2500යි වර්ග සෙන්ටිමීටර්නේ. ඔය වර්ග සෙන්ටිමීටර කියන එක වර්ග මීටර කරන්න මොකද කරන්න ඕන? වර්ග සෙන්ටිමීටර වර්ග මීටර කරන්න 10000 නේද? 0.04න් බෙදන්න වෙනවා. හරි. එතකොට 0.2කට 0.2ක් කැපෙනවා. 0.25යිනේ වර්ග මීටර. එහෙනම් අපිට මොකද කරන්න තියෙන්නේ? පීඩනය සමානයි F බෙදීම A දාන්න තියෙන්නේ. හරි. දැන් මේකේ බර කීයද කියලා දීලා තියෙනව නේද පුතේ? ස්කන්ධය 10යි. ස්කන්ධය 10යි නම් බර ඇවිල්ලා 100යිනේ නිව්ටන්. වර්ගඵලය කීයද? 0.25යි. හරි. එතකොට මේක මේව කරාම එන උත්තරේ බලන්න 0.25 කියලා කියන්නේ 4න් 1යිනේ. හරි. 4න් 1යි. එහෙනම් මේක 4න් වැඩි වෙනවා උඩ එක 400යි. හරි. 400යි පැස්කල් කියලා එනවා අපේ උත්තරේ. 400යි පැස්කල් කියලා එනවා අපේ උත්තරේ. ඊළඟට සීමාකාරී ඝර්ෂණ බලය යන කුමක්ද කියලා අහනවා. සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියන්නේ පුතේ වස්තුවක් සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියන්නේ මේ වස්තුවක් චලනය වීමට ආසන්න අවස්ථාවේදී ඒ මත ක්‍රියා කරන ඝර්ෂණ බලය. චලනය වීමට ඔන්න මෙන්න අවස්ථාවේදී ක්‍රියා කරන ඝර්ෂණ බලයට තමයි සීමාකාරී. ඝර්ෂණ බලයේ ආකාර තුනයි මොනවද? ඝර්ෂණ බලයේ ආකාර තුන. ස්ථිතික ඝර්ෂණ බලය, හරිද? සීමාකාරී ඝර්ෂණ බලය, ඊට පස්සේ ගතික ඝර්ෂණ බලය. ওই විදිහට ඝර්ෂණ බල ආකාර තුනක් තියෙනවා. එතකොට ওই විදිහට මේ ප්‍රශ්නේත් ඉවරයි. අපිට 8 වෙනි ප්‍රශ්නේ තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. අපි 5 6 7 8 කතා කරා. මම දැන් එහෙනම් මේ පන්ති නිමා කරනවා පුතේ. මේ වීඩියෝ එක මම අප්ලෝඩ් කරන්නම්. හරි. හැමෝටම කියන්නේ ඉතින් මේකට සහභාගී වෙන්න කියලා පන්තියට. නැත්නම් මේ පේපර් එක අතට අරගෙන මේ පේපර් එක පොඩ්ඩක් කලින් කරලා හරි මේක ඩිස්කස් කරන්න මේ වගේ සම්බන්ධ වෙන්න කියලා කියන්නේ. හරි. එතකොට වෙලාව ගැටලුවකුත් නැහැ. එතකොට වෙලාව ප්‍රශ්නයක් නැහැ. මොකද මම හරියට මම මේක අප්ලෝඩ් කරන නිසා හරි. එතකොට මේක අරගෙන ලෑස්තිලා මේක කරන්න කියන්නේ. මේක කරොත් මට නෙවෙයි ඔබටම තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ. right? එහෙනම් දරුවනේ අපි අදට පන්තිය නිමා කරන්නයි සූදානම් වෙන්නේ. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. සාර්ථක දවසක් වේවා. වැඩ කරපල්ල කොල්ලනේ කෙල්ලනේ. හරි. වැඩ කරේ නැත්නම් නම් උඹලට ඉස්සරට යන්න අමාරුයි. ඒ කියන්නේ යන්න පුළුවන් නම් යන්න අමාරුයි. දේශයෙන් යන්න පුළුවන් පාර යන්න නැතුව නේද? එහෙනම් හැමෝටම